හරි දැන් බලමු හැමෝටම වෙන ආයිබෝවන් රජය සහ ව්‍යාපාර අතර සම්බන්ධය කියන ඒකකය අපි පටන් අරගෙන කතා කරගෙන ආවා. ඒ කියන්නේ පුතේ ඔයගොල්ලන්ගේ තුන්වෙනි ඒකකය. එතකොට මේකෙදී අපි මූලික වශයෙන්ම පාරිභෝගික ආරක්ෂණය ගැන දැන් කතා කරගෙන හිටියේ පහුගිය දවස්වල. ඒ කියන්නේ රජයයි ව්‍යාපාරයයි අතර සම්බන්ධතාවය ගොඩනැගෙන මේ දෙන්නගේ සම්බන්ධතාවය පෙන්වන එක තැනක් තමයි රජය සහ ව්‍යාපාර අතර සම්බන්ධතාවය කතා කරන්නේ. එතකොට පාරිභෝගික ආරක්ෂණය කියලා කිව්වහම දැනට අපි තේරුම් ගත්ත මේ පාරිභෝගිකයාට වෙලෙන්දන්ගෙන් වෙන්න පුළුවන් අසාධාරණයක් තියෙනවනේ. අකටයුත්තක් තියෙනවනේ. මොකද්ද මේ පාරිභෝගිකයන්ට වෙලෙන්දන්ගෙන් වෙන්න පුළුවන් ඔය කියන අසාධාරණය මොකද්ද? අර ගෙවන මිලට සාධාරණ වටිනාකමක් නොලැබී යන්න පුළුවන් අපිට. අපි කඩේට ගිහිල්ලා සල්ලි දීලා බඩු ගන්නකොට අපි ගෙවන මිලට සාධාරණ වටිනාකමක් අපිට වෙලෙන්දාගෙන් නොලැබෙන්න පුළුවන්. එහෙම වෙනවා නම් ඒක අපිට වෙන අසාධාරණයි. ඉතින් මේ අසාධාරණයෙන් අපිව රැක ගන්න ඕනේ. ඒ අසාධාරණයට එරෙහිව අපිට ආරක්ෂාව සලසන්න ඕනේ. රැකවරණය දෙන්න ඕනේ. ඒක තමයි පාරිභෝගිකය ආරක්ෂා කරනවා කියන්නේ. ඉතින් ওই වැඩේ කරන්න වෙන්නේ රජයට. රජය කොහොමද ওই වැඩේ කරන්නේ? නීති රීති දාලා අනපනත් ගෙනල්ලා කොහොම හරි අපිට මේ අසාධාරණය නොවෙන්න රජය වගබලා ගන්නවා. ඔක තමයි පාරිභෝගික ආරක්ෂණය කියලා අපි දැන් ඔය කතා කරගෙන ආවේ. දැන් ගන්නකො ටියුට් එක. මට කියන්න ගිය සතියේ අපි නැවැත්තුවේ කොයි හරියද කියලා. අයිතිවාසිකම් ටිකයි වගකීම් ටිකයි කතා කරා. පාරිභෝගික ආරක්ෂණයට රජයේ ගෙන ක්‍රියාමාර්ග තුනක් කතා කරා. පාරිභෝගිකයන්ට ආරක්ෂාව සලසා ගත හැකි මූලික ක්‍රම කියලා කතා කරා. දැන් ඕගොල්ලෝ ළමයි රිසල්ට් එකම ආවෙ නැති වුණාට ඒ ලෙවල් වලට නිකන් අර ජොලියට වගේනේ සම්බන්ධ උනේ පහුගිය කාලේ නිකන් රිසල්ට් ඇවිල්ලත් නැහැ. ඔන්න ඔය නිකන් අර සබ්ජෙක්ට් ගැන දැනගන්නත් එක්ක සම්බන්ධ වෙලා බලනවා. එහෙම තමයි සමහර ළමයි සම්බන්ධ උනේ. දැන් පේනවනේ රටේ තියෙන තත්ත්වය ප්‍රතිඵලෙන්න තව තවත් පරක්කු වෙයි. නැවත සාමාන්‍ය විදියට පන්තියක් පටන් ගන්න පුළුවන් කාලයක් එන හිතා ගන්නත් බෑ. මොකද ඉස්සරට මේ කලින් තිබ්බ තත්ත්වයන් ඔක්කොටම වඩා දරුණු තත්ත්වයක් නේද දැන් ඇති වෙලා තියෙන්නේ. අපි දන්නවනේ කොරෝනා වලින් එක එක රටවල් පීඩාවින්ද හැටි පහුගිය දවස්වල ඉන්දියාවේ අපිට එහෙම කාලයක් උදව් වුණේ නැහැ කලින්. හැබැයි දැන් මේ යන විදියට ඒ තත්ත්වය තමයි මේ ඉන්නේ වගේ පේනවා. ඉතින් අපි දන්නේ නැහැ මොනවා වෙයිද අඩු තරමේ මේ විදිහටවත් මේ පන්ති ටික කරන්න පුළුවන් වෙයිද ජීවිතුන් අතර නේද කියන එකත් සැකසෙච්ච තත්ත්වයක් නේද. ඒ නිසා විශේෂ මේ ළමයි අර නිකන් සෙල්ලමට වගේ ජොලියට වගේ පන්ති වලට සම්බන්ධ වෙන්න එපා. දැන් ටිකක් ඕනෑකම සබ්ජෙක්ට් ගැන ටිකක් වැඩි අවධානයකින් මේ පන්ති වලට සම්බන්ධ වෙන්න. මොකද අපි ඔන්ලයින් පන්ති පටන් ගත්තා විතරයි සාමාන්‍ය පන්ති වලට ආපු ළමයින්ගේ යම් ප්‍රමාණයක් අඩු වුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ ළමයි රිසල්ට් එහෙම ආවහම ආයි පස්සේ එනවා කියලා හිතාගෙන දැන් තව සමහර ළමයි පන්තියට සම්බන්ධ වෙන්න ඕනි කියලා මට මැසේජ් එවනවා. ඒ ළමයින්ගේ නම මම සේව් කරන් තියෙනවා. ඒ කියන්නේ කලින් පන්ති ඇවිල්ලා. මම නම් වශයෙන් දාගෙන නැහැ. රත්නපුරේ ක්ලාස් එකට ආපු ළමයින්ට R23G කියලා දාගෙන තියෙනවා. ඉතින් ඒ නම්බර් වලින් වෙනවා මේ මට 23 පන්තියට සම්බන්ධයි. කියන්නේ අර ඇතෑරලා දැන් තමයි ආයි සම්බන්ධ වෙන්නේ. එහෙම හරි කමන්නේ. ඔන්ලයින් පටන් ගත්ත විතරයි ගොඩක් ළමයි ඇතෑරලා දැම්මා. කමන්නේ ඔන්න ඔය දැන් මේ ඔන්ලයින් ඉන්න බෑ. රිසල්ට් එකම ආවහම බලමු කියලා. දැන් එහෙම ළමයි ආයි ඔන්න දැන් පන්ති වලට සම්බන්ධ වෙනවා. ඒක තමයි මම කිව්වේ මේ වෙන විකල්පයක් අපිට නැහැ. ඒ හින්දා මේ යන ක්‍රමයට යන්න වෙනවා. දැන් මොකද අපි දැන් මේ කරගෙන ඇවිල්ලා දැන් තුන්වෙනි පාඩමට එනකන් ආවනේ. දැන් ඔයගොල්ලන්ට අගෝස්තු මාසෙට දාලා හතරවෙනි පාඩමේ ටියුට් එක දීලා ඇති. සමහර ළමයි දැන් ඇවිල්ලා ගිහිච්චා. මට ඇඩ්‍රස් එවපු ළමයින්ට කුරියර් කරා. අනිත් ළමයින්ට ඇවිල්ලා ගන්න පුළුවන්. රත්නපුර දක්ෂිලාවෙන් ගත්ත හැකි. ශ්‍රී සුමනෙන් ගන්න පුළුවන්. ඇඩ්‍රස් එවුවනම් ඒ ඇඩ්‍රස් එකට අදාළව ටියුට් එක ගෙදරට ලැබෙයි. ඇඩ්‍රස් තාම එවුවේ නැත්නම් ශ්‍රී සුමනෙන් ගන්න පුළුවන්. බලංගොඩ නාලන්දාවෙන් ගන්න පුළුවන්. රත්නපුර දක්ෂිලාවෙන් ගන්නත් පුළුවන්. ඒ තැන් තුනටම යන්න බැරි නම්
ගෙදරට ගෙන්න ගන්න ඕන නම් තාම ඇඩ්‍රස් එක වෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ අර කලින් මාසවල වගේ විස්තරට ගෙවන්න අගෝස්තු මාසයේ ටියුට් එක ඕනේ කියලා. දැන් මේ අගෝස්තු මාට මේ කරන්නේ ජූලි මාසේ ටියුට් එක. දැන් සමහර ළමයින්ට තේරෙන්නේ නැහැ අර මොකද්ද මේ අගෝස්තු ටියුට් එක කියන්නේ දැන් ඉතින් අගෝස්තුනේ එහෙම කියලා. මේ ජූලි මාසේ ටියුට් එකනේ කරන්නේ. අගෝස්තු මාසෙට තව ටියුට් එකක් තියෙනවා. කියන්නේ මේක තව සතියකින් දෙකකින් ඉවර වෙනවනේ. ඒතකොට අරක මේ මාසය තුනක පටන් ගන්නවා. ඒතකොට දඩස් ගාලා මේ ඒ ටියුට් එක ගන්න කියන්නේ බෑනේ. ඒක තමයි මාසෙ මුලම දෙන්නේ. මොකද 10 වෙනිදා වගේ වෙනකොට ආයි නැවත වහයි වගේ තත්ත්වයක් පේනවනේ නිකන්. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ටියුට් ගන්න වැඩ ටික ඉවර කරගන්න. ඒතකොට අපිට පාඩුවේ උගන්වගෙන යන්න විතරනේ ඉතින්. හරි. ඊළඟට මේ අද තියෙන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන කතා කරන්න. පස්වෙනි පිටුව. ටියුට් එකේ පස්වෙනි පිටුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. මේව නම් මෙහෙමයි. ටුට්ටක් අමාරුයි. ටුට්ටක් අමාරුයි කියන්නේ මතක තියාගන්න අමාරුයි. මේක රාජ්‍ය ආයතනයක්නේ. දැන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියන්නේ ළමයි ලංකාවේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා තියෙන ප්‍රධානතම ආයතනය. මොකක්ද කියලා ඇහුවොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. උදේ නම හුරු කරගන්න. ලංකාවේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සඳහා තියෙන ප්‍රධානතම රාජ්‍ය ආයතනය. එකම රාජ්‍ය ආයතන නෙවෙයි තව රාජ්‍ය ආයතන තියෙනවා. ප්‍රධානතම රාජ්‍ය ආයතනය මොකක්ද කියලා ඇහුවොත් පාරිභෝගික ආරක්ෂණය සඳහා පවතින. මොකද්ද? පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. මේ අධිකාරිය ගැන ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන් කාරණා තියෙනවා තුනක්. අමාරු ගැන මතක තියාගන්න අමාරුයි ටිකක් දිගයි. හිතලා ලියන්නත් බෑ කටපාඩම්ම කරගන්නත් වෙනවා. ඇයි ඉතින් කොහෙවත් තියෙන රාජ්‍ය ආයතනයක දේවල් අපිට හිතලා ලියන්න බෑ. ඒතකොට ඉතින් පාඩම් කරගන්න වෙනවා. දැන් ටිකක් අමාරු පාඩම් වලට තමයි දුක්ඛ එන්නේ. පළවෙනි පාඩම දෙවෙනි පාඩම වගේ නෙවෙයි මේක. මේක ටිකක් සංකීර්ණයි ටිකක් අමාරුයි. හරි. එකක් තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන ඔයාගෙන් අහන්න පුළුවන් මේ අධිකාරියේ අරමුණු ටික අහන්න පුළුවන්. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණු ටික අහන්න පුළුවන්. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යයන් ටික අහන්න පුළුවන්. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරිකයාට වැදගත් වෙන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. ව්‍යාපාරිකයාට වැදගත් වන ආකාරය. ඔය ටික අහන්න පුළුවන් ඕගොල්ලන්ගෙන්. හරි. ඉතින් රාජ්‍ය ආයතනයක අරමුණු අපිට හිතලා ලියන්න බෑනේ. ඒගොල්ලන්ගේ කාර්යයන් අපිට හිතලා ලියන්න බෑ. ඒ හින්දා මේ ටික කටපාඩම් කරගන්න වෙනවා. ටිකක් දිගයි. ඒ කියන්නේ උසස් පෙළ මට්ටමට දැන් අපි ටික අනුගත වෙන්න ඕන. සාමාන්‍ය පෙළ වගේ නෙවෙයි මේක අමාරුයිනේ. ඉතින් ඒක දැන් ඔන්න දැන් ටිකක් දැනෙනවා. දැන් මේවා ගොඩ ගහගත්තොත් පස්සේ බලන්නම් ටියුට් එක ඉවර වෙලා බලන්නම්. එහෙම හිටියොත් බලමු. ඒ කියන්නේ මේ පාඩමෙන් පස්සේ පටන් ගන්න එක දැන් අගෝස්තු මාසේ දැන් ඔය එක ටියුට් එකක් දීලා තියෙන්නේ. ඔය මේ පාඩම දෙනවා ටියුට් දෙකක්. ඒ කියන්නේ දිගම පාඩම මේක තමයි ඊළඟට හම්බෙන එක. මේ පාඩමෙන් පස්සේ හම්බ වෙන එක. ඉතින් ඒක නිසා දැන් ටික සංකීර්ණ වෙනවා. ඔයාට තියෙන්නේ එමින් සැරේ ඒ ටික ගොඩ ගහගන්න නැතුව ඉවර කරගෙන යන්න. මොකද කොරෝනා ආස්සේ අපිට එතකොට නිදහස තියෙනවා. ඉස්කෝලේ යන්නත් නැහැ. ඒ වාසිය උපරිමෙන් ගත්තේ නැහැ. මේ වැඩේ කරා. දැන් අපි මේක බලමු. මේවත් එහෙම තමයි. අද කියලා දුන්නට අදම බලලා 3-4 වතාවක් මේ ටික පාඩම් කරලා මේ ටික කොහේ හරි නැවත ලියලා එහෙම තමයි මතක තියාගන්න තියෙන්නේ. දැන් එහෙමනම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණු ටික බලමුකෝ උලි. කියවන්න බලන්න අධිකාරිය ගැන තියෙන විස්තරය ඉස්සරහට. ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂණය හා සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන ආයතනය මෙයයි. පාරිභෝගික ආරක්ෂණය සඳහා ලංකාවේ තියෙන ප්‍රධානතම ආයතනය තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. මෙම අධිකාරියේ ප්‍රධාන අරමුණ වන්නේ වර්තමාන ආර්ථික හා වෙළඳ පසුබිම තුළ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමයි. එමෙන්ම අසාධාරණයට ලක් වූ වෙළඳුන් ආරක්ෂා කිරීමද
අධිකාරියේ වගකීමකි. එයාගේ මූලික අරමුණ දීලා තියෙනවා. ඕක ගොඩක් වෙලාවට ඉස්තම් පුරවන්න එහෙම එනවා. වර්තමාන ආර්ථික හා වෙළඳ පසුබිම තුළ පාරිභෝගිකයන් ආරක්ෂා කරන එක තමයි මූලික අරමුණ. ඉතින් පාරිභෝගික ආරක්ෂණය සඳහා පිළිටවල තියෙන මූලික ආයතනය නේ මේක. ඒතර මූලික අරමුණ පාරිභෝගිකය ආරක්ෂා කරන එක තමයි. මෙන්න මෙයාගේ අරමුණු ටික. දිගයි. හැබැයි කටපාඩම් කරගන්න වෙනවා. 2019 ඇහුවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණු ලියන්න කියලා. අරමුණු හතරයි තියෙන්නේ. අර ටිකක් දිගයි. මතක තියාගන්න වෙනවා. ලියන්න පළවෙනි එක පාරිභෝගිකයාගේ ජීවිත හා දේපළවලට හානි ගෙන දෙන පාරිභෝගිකයාගේ ජීවිත හා දේපළවලට හානි ගෙන දෙන භාණ්ඩ අලෙවියෙන් හා පාරිභෝගිකයාගේ ජීවිත හා දේපළවලට හානි ගෙන දෙන භාණ්ඩ අලෙවියෙන් සහ සේවා සැපයීමෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම පාරිභෝගිකයාගේ ජීවිත හා දේපළවලට හානි ගෙන දෙන භාණ්ඩ අලෙවියෙන් හා සේවා සැපයීමෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම. භාණ්ඩ අලෙවියෙන් හා සේවා සැපයීමෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම. ජීවිත හා දේපළවලට හානි ගෙන දෙන භාණ්ඩ අලෙවියෙන් හා සේවා සැපයීමෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම. දෙවෙනි එක අසාධාරණ වෙළඳ පිළිවෙත්වලට එරෙහිව පාරිභෝගිකයන් රැක ගැනීම. අසාධාරණ වෙළඳ පිළිවෙත්වලට එරෙහිව පාරිභෝගිකයන් රැක ගැනීම. ඊළඟට හැකි සෑම විටකම තරගකාරී මිලකට භාණ්ඩ හා සේවා ලබා ගැනීමට පාරිභෝගිකයාට සහාය වීම. ඊළඟ එක ලියන්න සීමාකාරී වෙළඳ ගිවිසුම් සහ අනෙකුත් පාරිභෝගික සූරාකෑම් වලට එරෙහිව
අනෙකුත් පාරිභෝගික සූරාකෑම් වලට එරෙහිව අනෙකුත් පාරිභෝගික සූරාකෑම් වලට එරෙහිව පාරිභෝගිකයන් රැක ගැනීම පාරිභෝගිකයන් රැක ගැනීම හරි දැන් අරමුණු හතර කිව්වනේ දැන් බලන්න එකපාරට අරමුණු හතර ලියන්න කියලා කිව්වහම ඔයාලට දැන් ඔය හතර ලියන්න වෙනවනේ දැන් ඔය තේරුම් ගත්තොත් ටික ටික දැන් පළවෙනි එකේ මොකද්ද කිව්වේ පාරිභෝගිකයන්ගේ ජීවිත හා දේපොළවලට හානි ගෙන දෙන භාණ්ඩ අලෙවියෙන් හා සේවා සැපයීමෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම කිව්වනේ. ඒ කියන්නේ දැන් පාරිභෝගිකයන්ගේ ජීවිතවලට හරි දේපොළවලට හරි හානියක් වෙන විදිහට හානිදායක වෙන විදිහට භාණ්ඩ විකුණන එකෙනුයි සේවා සපයන එකෙනුයි දෙකෙන්ම ඒගොල්ලන්ව ආරක්ෂා කරගන්න එක මේගොල්ලන්ගේ අරමුණක්ලු. ඒ කියන්නේ වෙළෙන්දන් විසින් සපයන එක එක භාණ්ඩ එක එක සේවා තියෙනවනේ. ඒවයින් පාරිභෝගිකයන්ගේ ජීවිතවලටවත් දේපොළවලටවත් හානියක් නොවෙන්න වග බලා ගන්න එක මේගොල්ලන්ගේ එක අරමුණක්. දෙවෙනි එක අපි කිව්වා අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට එරෙහිව පාරිභෝගිකයන් රැක ගැනීම කියලා. ඒ කියන්නේ වෙළෙන්දෝ කරන යම් යම් අසාධාරණ වැඩ තියෙන්නේ. ආන් ඒවට එරෙහි වෙලා පාරිභෝගිකයන්ව රැක ගන්න එක මේ අධිකාරියේ ඒක අරමුණ. අසාධාරණ වෙළඳ පිළිවෙත් කියන්නේ අඩුවෙන් කිරලා දෙනවා, හොඳ ඒවට බාලේව කමලම් කරලා දෙනවා, බොරු කියලා විකුණනවා, ලේබල් වෙනස් කරනවා, භාණ්ඩ තියාගෙන දෙන්න බෑ කියනවා. ආන් ඒව අසාධාරණ වෙළඳ පිළිවෙත්. ඒ වයින් පාරිභෝගිකව රැක ගන්න එක මේගොල්ලන්ගේ අරමුණක් වෙලා තියෙනවා. ඊළඟට තුන්වෙනියට කිව්වනේ අර හැම වෙලාවකම තරගකාරී මිලකට භාණ්ඩ හා සේවා ලබා ගන්න පාරිභෝගිකයාට උදව් වෙනවා කියලා මෙයක්. ඒ කියන්නේ පුතේ පාරිභෝගිකව හැටියට අපිට වඩාත් වාසිදායක වෙන්නේ තරගකාරී මිලට බඩු ගන්න එක. මොකද්ද මේ තරගකාරී මිලට බඩු ගන්නවා කියලා කියන්නේ? ඒ කියන්නේ දැන් යම් කිසි තැනකට භාණ්ඩයක් ගන්න ගියාම දැන් ඔයගොල්ලන්ගේ ගමේ කියලා හිතන්නකෝ. ගමේ තියෙන්නේ එකම එක කඩයයි. එතකොට එතන තරගකාරී මිලක් නැහැ. ගමටම තියෙන එක කඩයයි නම් කඩේ මුදලාලි Tamanට ඕනි විදිහට මිල ගණන් එහෙම වෙනස් කරනවා. යාට ලේසි අසාධාරණකම් කරන්න. පාරිභෝගිකයන්. එයාගේ කඩේ විතරනේ තියෙන්නේ. එයා ඒ හින්දා දන්නවා බඩු ගන්න මිනිස්සුන්ට මගේ කඩේට එන්නම වෙනවා කියන. එතකොට එයා එච්චර හිතන්නේ නැහැ. එයා මිනිස්සුන්ට ඉතින් සංසන්දනය වෙන්නේ නැහැ. එයාගේ කඩේ තියෙන එක තමයි ඉතින් එච්චරයි තියෙන්නේ. ඉතින් මිල ගණන් වැඩිපුර අය කරනවා. බාලේව කවලම් කරලා දෙනවා වගේ ඒවා කරනවා. දැන් තරගයක් තිබ්බනම් මුදලාලිට ඕනවට වඩා දෙල්ලම් කරන්න බෑනේ. දැන් ගමේ තව කඩයක් දානවා කවුරු හරි. ආන් එතකොට මුදලාලි පොඩ්ඩක් බය වෙනවා. මොකද දැන් එයාගේ කඩේ මිල වැඩි වුණොත් එයාගේ කඩේ බඩු හොද නැත්තම් අන්න මිනිස්සු රක්ගා අනික් කඩේට යනවනේ. එහෙනම් බයයි. අන්න එතකොට කාටද වාසි? පාරිභෝගිකයන්ටනේ වාසි. ගමේ කඩ තව 3-4ක් තියෙනකොට කොහොමද පාරිභෝගිකයන්ට එතකොට සංසන්දනය කරලා අර කඩේ මිලයි මේ කඩේ මිලයි මේ කඩේ මිලයි බලලා කොයි කඩේ බඩුද හොඳ කියලා බලලා එතකොට හොඳම දේ ගත්ත හැකි. අන් ඒකයි හැම වෙලේම තරගකාරී මිලකට භාණ්ඩ ගන්න එක පාරිභෝගිකයට හොඳයි කියන්නේ. එහෙම නැත්නම් අපි කියන්නේ ඒකාධිකාරී කියලානේ. ඉතින් එහෙම නොවෙන්න වග බලා ගන්නවා මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. දැන් මම විතරයි නම් BS උගන්වන්න ඉන්නේ. ඕගොල්ලන්ට මම හොඳට ඉගන්නුවත් නරකට ඉගන්නුවත් පුතේ මගේ පන්ති එන්න වෙනවනේ. ඉවෙන යන්න පන්තියක් නැහැ. එකම එක සබ්ජෙක්ට් එකකට නගරේ ඉන්නේ එකම එක ගුරුවරයයි නම් ඒ ගුරුවරයා ඇත්තට ගණන් ගන්න ඕනේ නැහැ. ඔය මොනවා හරි ටිකක් ඉගන්නුවා නම් ඇති. ළමයින්ට වෙන යන්න පන්තියක් නැහැ. දැන් එහෙම නැහැනේ එකම විෂය උගන්වන්න ගුරුවරු ගොඩාක් ඉන්නවනේ. එතකොට හැම ගුරුවරයාම try කරනවා අනිත් ගුරුවරුන්ට වඩා හොඳට ළමයින්ට උගන්වන්න. දැන් මම හැම වෙලේම බලන්නේ අනිත් පන්ති වල කරනවට වඩා අනිත් ගුරුවරුන්ට වඩා හොඳට ඕගොල්ලන්ට මේ වැඩේ කරන්න. මොකද නැත්තම් ඕගොල්ලෝ අනිත් පන්ති වලට එනවා. අනිත් ගුරුවරුත් ඒකමයි කරන්නේ. ඒගොල්ලොත් දඟලනවා කොහොම හරි මට වඩා හොඳට මේ වැඩේ කරලා ඕගොල්ලන්ව ගන්න.
අවසානයේ අපි හැමෝම ඔබට වඩා හොඳ දේ දෙන්න නේදගලා තියෙන්නේ. මොකද අපිට පවතින්න නම් ඔගොල්ලෝ ඉන්නවා. ඕගොල්ලෝ බලන්නේ හොඳටම කරන්නේ කොතනද? තේරෙන්න උගන්වන්නේ කොතනද? හොඳ ප්‍රතිඵල තියෙන්නේ කොහෙද? එතනනේ හොයන්නේ. ඉතින් ඒකට ඔයාට හොඳම දේ ලැබෙනවා. අනේක තරගකාරී විලකට භාණ්ඩ ගන්න පාරිභෝගිකයාට සහාය වෙන එක මේ අධිකාරියේ අරමුණක් වෙලා තියෙනවා. අන්තිමට කිව්වා සීමාකාරී වෙළඳ කිවිසුම් සහ පාරිභෝගික සූරාකෑම් වලට එරෙහිව පාරිභෝගිකයා රැක ගැනීම කියන. ඒ කියන්නේ වෙලෙන්ද එකතු වෙලා අර තරගකාරීත්වයේ නැති වෙන විදිහට සීමාකම් දා ගන්නවා. දැන් මම කියවනේ තරගකාරී මිලක් යටතේ භාණ්ඩ ගන්න එක තමයි පාරිභෝගිකයාට වාසි කියන්නේ. මේ වෙලේම තරගකාරී මිලකට භාණ්ඩ ගන්න තමයි පාරිභෝගිකයා බලන්නේ. හැබැයි වෙලෙන්ද කරන්නේ ඒ තරගය නැති වෙන විදිහට සීමාකාරී වෙළඳ කිවිසුම් නැති කරගන්න. සීමාකාරී කියන්නේ තරගයේ සීමා වෙන විදිහට කිවිසුම් ගහගන්න. දැන් මෙහෙම හිතන්නකෝ. ගමේ තියෙනවා කඩවල් හතරක්. ඒ හතර දෙනා එකිනෙකාට තරගයක් තියෙන හින්දානේ පාරිභෝගිකයට වාසි. හතර දෙනාම කතා වෙලා හතර දෙනාම එකතු වෙලා කතා වෙලා භාණ්ඩ වල මිල වැඩි කරනවා. එකෙක් මිල වැඩි කරොත් අපි අනිත් කඩේට යනවනේ. ඒතර මිල වැඩි කරපු එකට අවාසියි. දැන් හතර දෙනාම කතා වෙලා එකපාර මිල වැඩි කරොත් අන්න පාරිභෝගිකයට යන්නේම නැති වෙනවනේ. ඒ හතර දෙනාම එකටම තමයි කතා වෙලා මේ මිල වැඩි කරලා තියෙන්නේ. අන්න ඒවා තමයි සීමාකාරී වෙළඳ කිවිසුම් කියන්නේ. ඒතර තරගය නැති වෙනවනේ. මොකද තරගයේ තියෙන එකෙන් වාසිය පාරිභෝගිකයට. ඒ නිසා වෙලෙන්දෝ අර එකිනෙකා තර්ක කරන්නේ නැතුව කට්ටිය කතා වෙලා සමාන වෙලාවට එක එක දේවල් කරනවා. අන්න ඒවා පාලනය කරන එක මෙයාගේ අරමුණක් වෙලා තියෙනවා. ඔන්න එහෙමනම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණු කීයද? 4යි. එකපාර මතක හිටින්නේ නැහැ. ඔයා කීප සැරයක් මේ ටික බලලා ඊළඟට මතකයෙන් කොහේ හරි ලියලා මේ ටික උරු වෙන්න. මොකද විභාගයට අහනවා. 2019 ඇහුවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණු ලියන්න කියලා. අනිත් එක දැන් මම ඊළඟට උගන්වන්නේ කාර්යය. කාර්යයෙන් ඉගෙනුවාට පස්සේ වෙන වැඩේ තමයි MCQ වල අහනවා අරමුණු සහ කාර්යයන් කවලම් කරලා දීලා අරමුණුයි කාර්යයන්යි කවලම් කරලා දීලා වෙන් කරන්න අහනවා. අරමුණු ටික වෙන් කරලා ලියන්න, කාර්යයන් ටික වෙන් කරලා ලියන්න එහෙම අහනවා. අනේ හින්දා මේ ටික බලමුකෝ අපි. අරමුණු හතර හරියට බලාගන්න. දැන් එනවා කාර්යයන් ටික. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යයන්. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යයන් ටික. හරි. කාර්යයන් හැටියට ගත්ත හැකි මෙන්න මේවා. ව්‍යවසායයන් අතර සීමාකාරී කිවිසුම් පාලනය කිරීම හෝ ඉවත් කිරීම. මේ අරමුණු වල තිබ්බේවම කාර්යයන් පොඩි ටිකක් ඒ වගේ තියෙනවා. මොකද අරමුණු කියන්නේ ඉතින් ඉස්සරහදී කරගන්න හිතාගෙන ඉන්න දෙයක් නේ. කාර්යයන් කියන්නේ කරන දේවල්නේ. ඉතින් දෙකේ සමානතාවයකුත් වෙන්නේ නැහැ. දැන් උඩත් අපි කිව්වනේ අරමුණක් හැටියට සීමාකාරී කිවිසුම් පාලනය කරනවා කියලා දැන් මෙතනක් තියෙනවා. කාර්යයක් හැටියටත් තියෙනවා. වෙළඳපොළ ඇතුළත හෝ වෙළඳපොළේ සැලකිය යුතු කොටසක දේශීය වෙළඳාමේ හෝ ආර්ථික සංවර්ධනය පිළිබඳ ආධිපත්‍ය තත්ත්වයක් අනිසලස යොදා ගැනීම නැති කිරීම. ඒ කියන්නේ අර ඒකාධිපති වෙන්න දෙන්නේ නැහැ කියන්නේ. කාටවත් එහෙම මේකේ ඇවිල්ලා බලය පතුරවන්න දෙන්නේ නැහැ. ආධිපත්‍ය පතුරවන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අර එයා විතරයි ඒක සපයන්න ඉන්නේ වෙන කාටවත් ඒව විකුණන්න එන්න දෙන්නේ නැහැ. වෙන කාටවත් කඩයක් දාන්න දෙන්නේ නැහැ. එහෙම ආධිපත්‍ය පතුරවන්න යන අය ඉන්නවනේ. ඉතින් අන්න ඒක නැති කරනවා. දේශීය හෝ ජාත්‍යන්තර වෙළඳාමට හෝ ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපාන තරඟකාරීත්වයේ පිළිබඳ අවහිරතා නැති කිරීම. පොඩක් දිගයි ඒකනේ මම කිව්වේ අමාරුයි කියලා. ඔය පල්ලෙහාදී ඔක්කොම මතක තියාගන්න ඕනේ නැහැ. කාර්යයන් මතක තියාගනිද්දී දැන් පළවෙනි එක ලේසියි. ව්‍යවසායයන් අතර සීමාකාරී කිවිසුම් පාලනය කිරීම හෝ ඉවත් කිරීම. මේක අවුලක් නැහැ. දෙවෙනි එකේ
ආධිපත්‍ය තත්වයන් අනිසිලස යොදා ගැනීම නැති කිරීම කියලා කියනවා. ආධිපත්‍ය තත්වයන් අනිසිලස යොදා ගැනීම නැති කිරීම කියන එක අන්ඩර්ලයින් කරලා මතක තියාගන්න. එතකොට හරි. හරිද? ඒක මම අන්ඩර්ලයින් කරලා නිකන් අර කෙටි එක මතක තියාගන්න. දැන් දෙවෙනි එකේ අන්ඩර්ලයින් කරගත්ත හැකිනේ අර ආධිපත්‍ය තත්වයන් අනිසිලස යොදා ගැනීම වැළකීම කියන්නේ. තුන්වෙනි එකේ තරඟකාරීත්වයේ පිළිබඳ අවහිරතා නැති කිරීම කියන අන්ඩර්ලයින් කරගන්නවා. තරඟකාරීත්වයේ පිළිබඳ අවහිරතා නැති කිරීම කියන එක. ඒකට ලේසියි. තරඟකාරීත්වයේ පිළිබඳ අවහිරතා නැති කිරීම. හතරවෙනි එක තරඟ විරෝධී චර්යා හා ආධිපත්‍ය තත්ත්වයන් අනිසිලස යොදා ගැනීම පිළිබඳ විමර්ශන හෝ පරීක්ෂා කිරීම. තරගයේ නැති වෙන විදිහේ දේවල් කරන්න දෙන්නේ නැහැ. තරඟ විරෝධී චර්යා නවත්තනවා. භාණ්ඩ හා සේවා සපයන තැනැත්තන් අතර ඵලදායී තරගකාරීත්වයක් පවත්වා ගැනීම හා ප්‍රවර්ධනය කිරීම. හැම වෙලේම ඵලදායී තරගයක් ඇති කරන එක තමයි මෙයාගේ කාර්යය වෙන්නේ. අරමුණකුත් අපි කිව්වනේ තරගකාරී මිලකට භාණ්ඩ සපයන්න උදව් කරනවා කියලා. භාණ්ඩ හා සේවාවල මිල ඒවා ලබා ගැනීමට හැකියවීම සහ ඒවායේ තත්ත්වයේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් හා සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම. හරිනේ. ඔන්න අධිකාරියේ අරමුණු ටිකයි කාර්යයන් ටිකයි. මම දැන් පටන් ගන්නකොටම ඕගොල්ලන්ට කිව්වා මේ අධිකාරියේ අරමුණු කාර්යයන්. මේවා අපිට හිතලා ලියන්න බෑ. මේ රජයේ ආයතනයක් නෙමෙයිද. ඉතින් මේ ටික කටපාඩම් කරගන්නම වෙනවා. ඒක තමයි A level කියන්නේ ඉතින්. මොකද දැන් සාමාන්‍ය පෙළ වගේ මේකත් අර හිතන තරම් ලේසි වුණා නම් හැමෝම කැම්පස් යන්න එපා. යන්න බෑනේ ලේසි එකට. කැම්පස් යන්නේ දිස්ත්‍රික්කයෙන් යම්කිසි පිරිසක් විතරයි. රත්නපුරේ නම් ළමයි 300ක් 350ක් යන්නේ කොච්චර විභාගෙ ලිව්වද? ඉතින් ඒ 350ට ඒ 380ට එනවා කියන එක හිතන තරම්ම ලේසි නෑ. හැබැයි ඉතින් හිතන තරම් අමාරුත් නෑ. මොකද මේ දෙන ටික එවෙලේ බලා ගන්නවනම් ආයි ලබන සතිය උගන්නද්දී ඔයගොල්ලන්ට තනියෙන් පුළුවන් නම් අධිකාරියේ අරමුණු ටික ලියන්න. අධිකාරියේ කාර්යයන් ටික අරමුණු ටික වෙන් කරගන්න. ඒ කියන්නේ ඔයා පාඩම් කරනවා. එහෙම නැතුව දැන් මේ පන්ති වල ඉච්ච ගමන් ඔය ටියුට් එක කොහේ හරි දාලා තියෙනවා. ආයි ඊළඟ දවසේ පන්ති තියෙනවා කියන දවසට මේක හොයා ගන්නවා. එහෙම වුණා නම් A level කැම්පස් යන්න තියා C එක ගන්නවත් බෑ. මොකද ළමයි A level කියන්නේ අන්න එහෙම විභාගයක්. ඒ කියන්නේ දැන් ඔය ඔයගොල්ලන්ගේ ගමේ විභාගෙ ලියපු අයියලක් කරගෙන හිටන්. නිකමට අහඹු ලෙස ඔයා නිකන් A level ලියපු අයියලක් කළා 10 දෙනෙක්ගෙන් අහන්න කොහොමද A level රිසල්ට් කියන්නේ? බොරු කියයි දන්නේ නැහැ. නැත්තම් 10 දෙනෙක්ගෙන් ඇහුවොත් C3 නැති උන් කොච්චර ඉන්නවද බලන්න. يعني C එකක් දාගන්න බෑ. ඒ C3වත් නැහැ. ඉතින් අන්න එහෙමයි මේක. බය කරනව නෙමෙයි මේක ඇත්ත තත්ත්වය ඕකයි. නැත්නම් ඔයගොල්ලෝ තාම හරි ඉන්නේ සාමාන්‍ය වෙන මානසිකත්වයේ හින්දා ඔහේ අර ඒ සාමාන්‍ය වෙන පන්ති වල වැඩ කරපු විදියට කරගෙන යනවා. ඔය දෙන නෝට් එක ලියා ගන්නවා, ටියුට් එක ඇවිල්ලා ගන්නට කරට වෙලාවට ගන්නවා. ඒ ටික කොට ගහගත්තට හරියන්නේ නැහැ. පාඩමෙන් පාඩම කොටසින් කොටස ඉවර වෙන්න ඒක නිතර බලන්න. මොකද ඉස්සරහට තියෙනවා පාඩම් ගොඩක් අමාරු ඒවා. ඒවට යනකොට නැත්තම් මේවා අමතක වුණා කියන්නේ පේපර් එහෙම දුන්නාම ලියා ගන්න බෑ. දැන් ඔයගොල්ලන්ට ලබන මාසේ වගේ ඉඳලා පේපර් ක්ලාස් එකක් වෙනම පටන් ගන්නවා. දැන් පාඩම් එතකොට 3ක්ම කෙරිලානේ. එතකොට මේ පේපර් ක්ලාස් වරහා මුල පාඩම් ටික එතකොට නැවත මතක් වෙනවනේ. පළවෙනි පාඩම්, දෙවෙනි පාඩම්, තුන්වෙනි පාඩම්, හතරවෙනි පාඩම පටන් ගන්නවත් එක්කම අනිත් පාඩම් තුනට අදාළව පේපර් ක්ලාස් එකක් වෙනම යනවා. හරි.
ඔන්න දැන් අධිකාරියේ අරමුණු ටික හරි අධිකාරියේ කාර්යයන් ටිකත් හරි. ඊළඟට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරවලට වැදගත් වන ආකාරය කියලා අහනවා. දැන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියන රාජ්‍ය ආයතනයේ තියෙන්නේ පාරිභෝගිකයන් රැකගන්නනේ. පාරිභෝගිකයන් රැකගන්නනේ මේකේ තියෙන්නේ. එතකොට මේක කොහොමද අහනවා ව්‍යාපාරිකයාට වැදගත් වෙන්නේ. ව්‍යාපාරිකයාට මේක වැදගත් වෙන්නේ කොහොමද කියලා අහනවා. දැන් ඔයගොල්ලන්ට අර මුලදිත් මම කිව්වා පාරිභෝගික ආරක්ෂණය කියන සමස්ත කතාව. ඒ කියන්නේ මේ රජයේ විසින් නීති රීති දාලා අනපනත් ගෙනල්ලා මේ පාරිභෝගිකයන්ට මේ දීලා තියෙන රැකවරණය ව්‍යාපාරිකයාට වැදගත් වෙන විදිහ කියලා අපි මුලින් කතා කරා. ඒතකොට එතෙන්දි මම කිව්වා දැන් රජය පාරිභෝගිකයව රකින්නේ. පාරිභෝගිකයව ආරක්ෂා කරන්නේ. මේ නීති රීති ඔක්කොම දාලා තියෙනවා නම් දාලා ඇත්තේ ව්‍යාපාරිකයට එරෙහිවනේ. ඉතින් ඒක කොහොමද ව්‍යාපාරිකයාටම වැදගත් වෙන්නේ කියලා අපි වක්‍රාකාරයෙන් ගත්ත මතක ඇති. ගුණාත්මක භාණ්ඩ නිපදවන්න වෙනවා. එතකොට පාරිභෝගිකයන්ගේ පක්ෂපාතීත්වය ලැබෙනවා. ප්‍රමිතියට අනුව නිපදවන්න වෙනවා. එතකොට අපතේ නාස්ති අඩු වෙනවා. ව්‍යාපාර කරන්න හොඳ පරිසරයක් නිර්මාණය වෙනවා. අන්න ඒ වගේ ව්‍යාපාරිකයාටම ඒක වාසියක් වෙන හැටි අපි වක්‍රාකාරයෙන් ගත්තනේ. අර මම උදාහරණයකට කිව්වේ හෙල්මට් දාන් යන එක නීතියක් වෙලා තියෙන හින්දා රටේ අන්තිමට ඒ නීතියෙන් අපේ ඔළුවමනේ ආරක්ෂා වෙන්නේ. අපිට එරෙහිව දාලා තියෙන නීතියක් වුණාට අපේ ඔළුවමයි ආරක්ෂා වෙන්නේ. ඒ වගේ තමයි. දැන් මෙතනත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කටයුතු ගොඩක්. පාරිභෝගිකයා රැක ගැනීම උදෙසානේ තියෙන්නේ. ඒතර පාරිභෝගිකයා රැක ගැනීම උදෙසා නම් තියෙන්නේ එයා හැම වෙලේම වෙලෙන්දන්ට එරෙහිව වගේනේ වැඩ කරන්නේ. වෙලෙන්දෝනේ මේකෙන් බැට ගන්න. එයා නීති ගේනවා, පනත් ගේනවා, එක එක ක්‍රියාමාර්ග ගන්නවා. ඒතරේ හැම එකටම ව්‍යාපාරිකයා යටත් වෙන්න එපා. හැබැයි ඒක ව්‍යාපාරිකයාට වැදගත් වෙනවා කියලා තමයි අපි මේ කියන්නේ. අධිකාරියේ ක්‍රියාකලාපයේ ව්‍යාපාරිකයාට බලපාන විදිහවල වැදගත් වෙන විදිහ. අධිකාරිය විසින් නියම කර ඇති ප්‍රමිතියට අනුව නිෂ්පාදනය, සැපයීම, ගබඩා කිරීම, ප්‍රවාහනය හා විකිණීම සිදු කිරීම නිසා නාස්ති අවම වී ලාභය වර්ධනය වීම අනුවරයි. අධිකාරිය නියම කරලා තියෙන ප්‍රමිතියටම භාණ්ඩ නිෂ්පාදනය කරන්න, ගබඩා කරන්න, ප්‍රවාහනය කරන්න වෙනවනේ දැන් මෙයාට. එහෙම කරාම නාස්ති අඩු වෙලා මෙයාගේ ලාභ නිකම්ම වර්ධනය වෙනවා. අන්න දැක්කද? පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරිකයාට බලපාපු විදිහ. අධිකාරියේ කොන්දේසිය අනුව කටයුතු කරන්න ගිහිල්ලා එයාගේ අපතේ නාස්තිය නිකම්ම අඩු වෙනවා. තේරුණාද? ඊළඟට පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යොමු වීම නිසා පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට හැකි වෙයි. අනික දැන් අධිකාරියට එතකොට සිද්ධ වෙනවා පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. මේ ව්‍යාපාරිකයාට සිද්ධ වෙනවනේ. පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ටික ආරක්ෂා කරන්න වෙනවනේ. එහෙම කරන එකෙන් වෙන්නේ පාරිභෝගිකයන්ගේ විශ්වාසයත් අදාළ ව්‍යාපාරයට ලැබෙනවා. දෙකයි. වෙනද විෂමාචාර වලින් වැළකී කටයුතු කිරීමෙන් ආයතනයේ ප්‍රතිරූපය වර්ධනය වීම. අනික තමයි එක එක විෂමාචාර කරන්නේ නැතුව පාරිභෝගිකයන්ට සාධාරණ විදිහට වැඩ ටික කරනවා නම් එයාගේ කීර්ති නාමය, එහෙම නැත්නම් ප්‍රතිරූපය, එහෙම නැත්නම් අපි කියමුකෝ හොඳ නම හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට හැමෝම මේ ව්‍යාපාරය ගැන හොඳ විදිහට කතා කරනවානේ. ව්‍යාපාරිකයාට මුහුණ දීමට සිදුවන නෛතික තත්ත්වයන් අවම වීම. අනික තමයි ඉතින් අධිකාරිය කියන කොන්දේසි වලට අනුව වැඩ කරනවා නම්, අධිකාරිය කියන විදිහට වැඩ කරනවා නම් අර මුහුණ දෙන්න සිදුවෙන නෛතික තත්ත්වයන්, ඒ කියන්නේ දඩ ගහන ඒවා, ඒ වගේ ප්‍රශ්න මගේ ඇරෙනවා. උසාවි යන ඒවා, නඩු කියන ඒවා, දඩ කන ඒවා, ඒවා නැති වෙනවනේ. ඉතින් අධිකාරිය කියන විදිහට වැඩ කරනවා නම් අවුලක් නැහැ. ව්‍යාපාර අතර ඇතිවන අනවශ්‍ය තරඟකාරීත්වය අවම වීම. අනික මේ අධිකාරියේ කොන්දේසි නිසා, අධිකාරියේ ක්‍රියාකලාපය නිසා
ව්‍යාපාරිකයෝ අතර ඇති වෙන අර ඕන් නැති තරගය. මොකද අනවශ්‍ය තරගයක් ඇති වුනහම වෙන විපාකය තමයි ව්‍යාපාරිකයෝ වැටෙනවා. ව්‍යාපාරිකයෝ ඕනකට වඩා තරග කරන්න ගියාම ඒකේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ දෙන්නම වැටෙනවා. සෙට් එකම වැටෙනවා. ඒක ඇවිල්ලා අනවශ්‍ය තරගයක් ඒ කියන්නේ. දැන් කාට එකා ගහගන්න. ගහගන්නවා කියන්නේ තරග කරනවා කියන්නේ බිස්නස් එකේ තරගයනේ මෙතන යන්නේ. ඒකෙන් වෙන්නේ ඔක්කොම එකපාර වැටෙනවා. දැන් උදාහරණයක් විදියට ඔය සිම් කම්පැනි ටික තිබ්බේ. මොබිටෙල් ඩයලොග් හච් එයාටෙල් වගේ. ඒගොල්ලෝ දිගට හරහාට ගාන අඩු කරන්න ගත්තා. අර කැපෙන ගාන අපි දැන් අඩු ගානක් නේ අපිට කෝල් එකකට එහෙම කැපෙන්නේ දැන්. ඉස්සර එහෙම නෑ ඉස්සර ඉන්කමින් වලටත් කැපෙනවා. රුපියල් 6-7 කැපෙන කාලා තිබ්බා විනාඩියට 5ක් කැපෙන කාලා තිබ්බා. දැන් මේ 750යි රුපියලයි. විනාඩි 1000ක් ෆ්‍රී ගියයි. ඔහොම පාරිභෝගිකයට දිගට හරහාට සහන දෙන්න ගිහිල්ලා ওই කම්පැනි ටික ඔක්කොම නිකන් වැටෙන්න ආවා. දැන් ඩයලොග් එකේ මොකක් හරි chance එකක් දෙන්න. ඔන්න මොබිටෙල් එකෙනුත් දෙන්න. ඔන්න හච් එකෙන් ඊට වඩා එකක් දෙන්න. ඔන්න එයාටෙල් නිකම්ම දෙනවා. ඔහොම වෙලා අන්තිමට කම්පැනි ටික සේරම නිකන් වැටෙන්න වගේ ආවා. එතකොට ඔන්න රජය කරේ මෙන්න මීට වඩා ගාස්තු අඩු කරන්න බෑ කියලා නියම කරා. ඒක තමයි අනවශ්‍ය තරගයක් ඇති වුණොත් එහෙම ව්‍යාපාරිකයෝ අතර ඒ ව්‍යාපාරිකයෝ වැටෙනවා. ඉතින් මේ අධිකාරියේ කොම්බේසියන්ව කටයුතු කරොත් මොකද අර තරග විරෝධී චර්යාව හැම එතකොට මෙයා කරන්න දෙන්නේ නැහැ කියලා දැන් අපි උඩින් කිව්වේ. විලද කිවිසුම් ගහ ගන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට අර අනවශ්‍ය තරගය නැති වෙනවා. ඒකාධිකාරී තත්වයක් ඇති නොවීම නිසා සාධාරණව තරග කළ හැකි වීම. අනික ඉතින් අර එක ව්‍යාපාරිකයෙක් විතරක් ආධිපත්‍ය පතුරවගෙන ඒකාධිපති වෙන්නේ නැහැ නේ දැන් මේ අධිකාරියේ ක්‍රියාකලාපය නිසා. එතකොට හැමෝටම බිස්නස් කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් මට්ටමක් හැදෙනවා. ඔන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාර වලට වැදගත් වන ආකාරය. ඔය කාරණා තුන තමයි ඉතින් මතක තියාගන්න තියෙන්නේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන අහනවා නම් අහන්නේ ඔන්න ඔය කාරණා තුන. ඉතින් ටිකක් සංකීර්ණයි. මතක තියාගන්න ටිකක් දඟලන්න වෙනවා. හැබැයි මතක තියාගන්න. මොනවාද අධිකාරිය ගැන අහන්න පුළුවන් කාරණා එතකොට? පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණු ටිකයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යයන් ටිකයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාර වලට බලපාන ආකාරය. පැහැදිලිද? හරි. ඊළඟට ඔන්න ඒ ආයතනය ගැන කතාව හරි. අරමුණු ටික හරි, කාර්යයන් ටික හරි, ව්‍යාපාර වලට බලපාන ආකාරය, වැදගත් වන ආකාරය හරි. ඊළඟට අපිට තියෙනවා තවත් රාජ්‍ය ආයතනයක ඒ වගේම ටිකක් කතා කරන්න. හරි. ඒකනේ මම කිව්වේ මේ පාඩම අනිත් දෙකට වඩා අමාරුයි කියලා ටිකක්. දැන් කතා කරලා ඉවර කරේ කවුරු ගැනද? කතා කරලා ඉවර කරේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන. දැන් මොන අපිට හම්බ වෙනවා තව එක්කෙනෙක්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියන එක ගැන කතා කරමු කියනද? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. මෙයාගෙත් අර විදිහටම අරමුණු ටිකයි, කාර්යයන් ටිකයි, ව්‍යාපාරිකයන්ට වැදගත් වන ආකාරය. මෙයාගේ නම් අරමුණු කාර්යයන් ටික පොඩ්ඩක් එකම ලිව්වත් අවුලක් නැහැ. මොකද අරමුණු විදිහට තියෙන ටිකමයි කාර්යයන් විදිහට තියෙන. ඒ හින්දා ඒක ලොකු කේස් එකක් නැහැ. අර ව්‍යාපාරිකයන්ට වැදගත් වන ආකාරයත් අහනවා. හරිනේ? බලන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ගැන අපි අහලා තියෙනවනේ. ලංකාවේ පාරිභෝගික ආරක්ෂණය සඳහා තියෙන තවත් එක රාජ්‍ය ආයතනයනේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ගමුකෝ බලන්න. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියන්නේ කර්මාන්ත වෙළඳාම හා පරිභෝජනය ඉහළ නැංවීම සඳහා ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය ජාතික මට්ටමින් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා ජාතික ප්‍රමිතීන් නිර්ණය කිරීමේ අරමුණින් 1984
අංක 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත මගින් ක්‍රියාත්මක කරන ආයතනයයි. ඔව් මොනවා හරි අහුවද කවුරු හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ අහන්න තේරෙන්නේ නැති දේ තියෙනවා නම් අහන්න මම අර හැමදාම කියන්නේ ඒකනේ. දැන් අර 23 ළමයින්ට පටන් ගත්ත දෙවෙනි ගෲප් එකේ ළමයි නම් කතා කරනවා. ප්‍රශ්න අහනවා. ඒ හින්දා ඔයගොල්ලෝ පොඩ්ඩක් එහෙම මේ තේරෙන්නේ නැතුව තේරුණා වගේ ඉන්න එපා බොරුවට. ගොඩාක් ළමයි ඔය වැඩේ කරන්නේ. තේරුනේ නැහැ කියපු දේ. ඒත් අහන්නෙත් නැහැ තේරුණා වගේ ඉන්නවා. සල්ලි දීලානේ පන්තියෙන්නේ. ඉතින් ගෙවන මිලට සාධාරණ වටිනාකම ගන්න ඔයා දැනගන්න ඕනේ. එයි මේ පාඩමේදී කියලා දුන්නේ. ඒතර ගෙවන මිලට සාධාරණ වටිනාකම දෙන්න මම දැනගන්න ඕනේ. මගෙන් ඒක ලැබෙන්නේ නැත්නම් ගන්න ඔයා දැනගන්න ඕනේ. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ආයෙ අහන්න. ඒතර මම බැඳිලා ඉන්නවා කියලා දෙන්න. හරි? මෙතන පොඩ්ඩක් ආයෙ කියලා දෙන්න මේ මොකද්ද මෙතන එතකොට එහෙම කියන්නේ. අනිත් එක දැන් ගෙදරනේ ඉන්නේ. දැන් පන්ති අස්සේදී ප්‍රශ්න අහන්න කිව්වට ඉතින් ළමයි කොහොමත් අර අහන අඩුයි. කට්ටි ඉන්නෝනේ ලැජ්ජාව තියෙනෝනේ. දැන් ගෙදරනේ ඉන්නේ දැන් ඔයා තනියෙන් නැත්තේ ඔය කම්මලේ. ඉන්න දැන්. ඔයාට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයා අහන්න ඔය මයික් එක ඔන් කරලා. හරි? මිලව තේරෙන්නේ නැතුව තේරුණා වගේ ඉන්න එපා. දැන් ඔන්න ප්‍රමිති ආයතනය ගැන අපි දැන් මේ කතා කර කර ඉන්නේ. අර නිකන් හැදින්වීම පොඩ්ඩක් දීලා තියෙනවා. ඊළඟට ජාතික ප්‍රමිති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම තුළින් අත්වන ප්‍රතිලාභ. ඒ කියන්නේ පුතේ රටේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ඒතකොට රටේ ප්‍රමිති ආයතනයක් තියෙනවා කියලා කියන්නේ ඒ රටේ හොඳ ප්‍රමිති පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා කියන එකනේ. ප්‍රමිති ආයතනයක් තියෙනවා නම් රටක ඒතකොට ඒකෙන් කියවෙන්නේ රටේ හොඳ ප්‍රමිති පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙනවා නම් මුළු රටේම හදන හැම භාණ්ඩයක්ම හොඳ ප්‍රමිතියකට අනුව හැදුනොත් එහෙම හැදෙනවා නම් මෙන්න මේ ප්‍රතිලාභ ටික රටකට අත් වෙනවා. මොනවාද? සමස්ත ආර්ථික වර්ධනයක් මේකෙන් වෙනවා. ඒ කොහොමද හැමෝම ප්‍රමිතියට අනුව නිපදවනකොට සමස්ත ආර්ථික වර්ධනයක් වෙන්නේ? ඇයි ළමයි ප්‍රමිතියකට අනුව නිපදවනකොට අපතේ අඩු වෙනවනේ. නාස්තිය අඩු වෙනවනේ. රටේ හැමතැනම නාස්තිය ටික අඩු වෙනවා කියලා කියන්නේ රටේ සමස්ත ආර්ථික වර්ධනයකට ඒක හේතු වෙනවා. මුළු ආර්ථිකයම ඒකට දියුණු වෙන්න ඒක හේතු වෙනවා. ඒ හැමතැනම අපතේ නාස්තිය අඩු වෙනවා. එතකොට පාරිභෝගිකයා ආරක්ෂා වෙනවා. ඒක තමයි පාරිභෝගික ආරක්ෂණය කියන්නේ. දැන් පාරිභෝගික ආරක්ෂණය කිව්වම ටක් ගාලා ඔලුවට එන්න ඕනේ. මොකද්ද මේ පාරිභෝගික ආරක්ෂණය වෙනවා කියන්නේ? ගෙවන මිලට සාධාරණ වටිනාකමක් අපිට ලැබෙනවා. ඒකනේ පාරිභෝගික ආරක්ෂණය කියන්නේ. පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂා වෙනවලු. අන්න ළමයි පාරිභෝගික ආරක්ෂණය වෙනයි පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂණය වෙනයි. දැන් පාරිභෝගික ආරක්ෂණය කියලා අපි කතා කරේ මොකද්ද? අර ගෙවන මිලට සාධාරණ වටිනාකමක් අපිට ලැබෙන්න ඕනි කියන එකනේ. ඒක නොලැබෙනවා නම්නේ පාරිභෝගික ආරක්ෂණය නැති වෙලා තියෙනවා කියලා කියන්නේ. ඒතර ගෙවන මිලට සාධාරණ වටිනාකමක් අපිට ලබා දෙන්න රජය නීති රීති අනුපනත් වලින් අපිට දීලා තියෙන රැකවරණය තමයි පාරිභෝගික ආරක්ෂණය. දැන් පුතේ වර්තමානයේ ගොඩාක් ඒ දේ නම් අපිට සිද්ධ වෙනවා. ඒ පාරිභෝගික ආරක්ෂණය නම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගෙවන මිලට සාධාරණ වටිනාකම කොහොමද දැන් වෙලෙන්ද දෙනවා. දෙනවා කියන්නේ දෙන්න වෙලා තියෙනවනේ. මොකද පාරිභෝගිකයා දැනුවත් නේ දැන්. දැනුවත් පාරිභෝගිකයෝ ඉන්නේ. ඒ හින්දා ඉතින් වෙලෙන්දට කොහොමත් ඒ ගෙවන මිලට සාධාරණ වටිනාකම දෙනවා කියන එක කරන්න වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ඊළඟ එක තමයි අපිට වර්තමානයේදී නැති වෙලා තියෙන්නේ මොකක්ද? පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව. දැන් ප්‍රමිති ආයතනයක් රටක තියෙනවා නම් පාරිභෝගික සෞඛ්‍යත් ආරක්ෂා වෙනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂාව කියන්නේ අපිට ලෙඩ රෝග වලින් තොර වෙන්න ඕනේ කියන එක. ගෙවන මිලට සාධාරණ වටිනාකම ලැබෙනවා නම් ඒක පාරිභෝගික ආරක්ෂණය. දැන් මෙතන කියන්නේ පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂා වීමකුත් වෙන්න ඕනිලුනේ. ඒ සෞඛ්‍ය ආරක්ෂා වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ අපිට ලෙඩ හැදෙන්න බෑ. අද කාලේ බලන්න වෙලා තියෙන දේ මිනිස්සුන්ට අර එක එක ලෙඩ නේද දැම්මේ.
දැන් යන්තම් අවුරුදු 30 වෙනකොටම හැමෝටම තියෙනවනේ ඔය කොලෙස්ටරෝල් කියයි සීනි කියයි ગેස්ට්‍රයිටිස් කියයි පිළිකායෙන් හැමතැනම මේ පිළිකා ඇදෙනවා heart attack. ඉතින් මේ ඇවිල්ලා අපි ඇත්තටම සෞඛ්‍යමය වශයෙන් පිරිහිලා කියන එක අපිට දැන් දැනෙනවනේ ටිකක්. දැන් අපේ තාත්තලගේ කාලේ ඒගොල්ලොත් එක්ක බැලුවහම ඒගොල්ලෝ අපේ වයසේදී ඒගොල්ලන්ට තිබ්බ සෞඛ්‍යයත් එක්ක බැලුවහම අපිට මේ වෙද්දී අපි සෞඛ්‍යයෙන් පිරිහිලා. ඒ කියන්නේ හැමෝම ලෙඩුනේ. ඕගොල්ලෝ දැන් මේ A level වයසේ ළමයි පවා ඉන්නවා සීනි තියෙනවා. කොලෙස්ටරෝල් තියෙනවා. ඒ ඉස්සර සාමාන්‍යයෙන් අවුරුදු 60 70 වගේ වෙනකොට ආපු ලෙඩ දැන් 20 25 වෙනකොට එන තත්ත්වයන් ඉතින්. හරි. එතකොට මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ මේ මිනිස්සුට වසවිස කැවිච්ච එකනේ. වසවිස කියලා කියන්නේ කෘමිනාශක, මලනාශක ගහපු එළවලු ಜಾති, පළතුරු ಜಾති, රසකාරක දාපු කෑම ಜಾති, සකස් කළ ආහාර, බීම වර්ග, සෝස් වර්ග, සොසේජස්, සනම් මනම් මේවා දැන් අපිට ඇවිල්ලා මේවා කාලා ඉතින් අර සෞඛ්‍යමය වශයෙන් අපි පිළිලා. ඉතින් ඒක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වගේ තියෙනවා නම් රටේම ඒවා හරියට ක්‍රියාත්මක වෙනවා නම් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යයත් මීට වඩා ආරක්ෂා වෙනවා කියලා නේ කියන්නේ. අපේ රටේ වෙලා තියෙන ප්‍රශ්නේ ඔක්කොටම වඩා ඒ ආයතන විශ්වාස කරන්න බැරි කේස් එකක් නේ තියෙන්නේ දැන් ඔය පහුගිය දවස්වල වෙච්ච දේවල් එක්ක. අර විස පොල්තර කේස් එකේදී එහෙම දැක්කනේ. බලයල ත්‍රාජකයන් වග කියන රාජ්‍ය ආයතන වෙලා ඒවැ ප්‍රධානීන් කියනවා ඒ වසවිෂ තියෙන ආහාර වර්ග තව තියෙනවා ඒවායේ නම් හෙලි කරන්න බැයිලු. ඉතින් එහෙමනම් මොකටද ඔය දාගෙන ඉන්නේ? ඒ ලංකාව වගේ රටවල් වල ඒක ඉතින් අපේ අවාසනාව. අපේ ආරක්ෂාවට කියලා පිටවල තියෙන රාජ්‍ය ආයතන උන් ව්‍යාපාරිකයන් වරකින්. ව්‍යාපාරිකයන් රැක ගන්න එකත් මේගොල්ලන්ගේ අපේක්ෂාවක් තමයි. එහෙමයි කියලා ඉතින් පාරිභෝගිකයට ඒ වෙලෙන්ද අසාධාරණයක් කරනවා කියලා දැන පාරිභෝගික සෞඛ්‍යයට තර්ජනයක් කරනවා කියලා දැන නොකිය ඉන්නවා කියලා කියනවා. දැන ඊට එහෙම ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ කියලා කියනවා. මේ පොතේ හැටියට අපි මෙහෙම කතා කරාට ලංකාවට ඉතින් මේව එච්චර වළංගු නැහැ. අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක බැලුවා. හරියට මේවා ක්‍රියාත්මක වුණා නම් රටේ එහෙනම් ඉතින් අපිට බයසක නැතුව කන්න කොන්න තිබ්බා. දැන් එහෙම බෑනේ ඉතින් මොනවා කෑවත් ඕකේ මොනවා හරි වසවිස තියෙනවනේ. දැන් සමහරව කියනවා මම නම් ওই මල ජරාව කන්නේ මස් මාළු මුකුත් කන්නේ මම කන්නේ එළවලුයි බතු විතරයි. එළවලුයි බතු විතරයිලු කන්නේ. ඒතර එළවලු වල වසවිස නැද්ද ජරාව නැද්ද? ඒවේ තමයි ඔක්කොම වඩා තියෙන්නේ. දැන් මාළු කෑවනම් අවුලක් නැහැ. මුහුදෙන් අල්ලගත්ත එකාට මහා මුහුදයක් කරන්නේ නැහැනේ. මුහුදෙන් අල්ලගත්ත වැවෙන් අල්ලගත්ත එහෙම දුන්නා. හරි මස් කඩේකින් මස් ටිකක් අරන් කෑවනම් දතන් අරුව දුන්නා. එතනින් ඉවරයි කතන්දරේ. ඒවට වඩා වසවිස තියෙනවා තමයි එළවලු වල. ඇයි ඕකට කොච්චර නම් බෙහෙත් ಜಾති ගන්නවා? පොහොර දානවා, වලනාශක, කුමිනාශක, කල් තියාගන්න. ඉතින් එතකොට එළවලු ඉවතුයි කරනවා කියලා කවුරු හරි කියනවා නම් සෞඛ්‍යයට ආරක්ෂාවක් වෙන්න උඹ තමයි සෞඛ්‍යමය ඇති හොඳටම පිළිගන්නේ. මස්මාළු කන්නේ කඩවුලක් නැහැ. ඇයි මේක පේනවනේ කොහෙන් ආවේ කියලා දැන් ඔය එළවලු කල් තියාගන්න එක ඒව ගන්නවා. ඕව හැදෙන කාලේ කුමිනාශක වල්නාශක කොච්චර නම් ගහනවද? ඉතින් එහෙම බැලුවහම අපිට අද සෞඛ්‍ය ආරක්ෂිතව කියලා ගන්න දෙයක් නැහැ. එනනම් අපි ගෙදර වගා කරගන්නවා. අනම්මනම් පොහොර වර්ග එහෙම මේවා දාන්න නැතුව කුමිනාශක වල්නාශක ඒ වගේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව එහෙමනම් ඉතින් අපි ගෙදර හදා ගන්න ඕනේ. එහෙම කවුරු හරි සෞඛ්‍ය ආරක්ෂිතයි කියන පළතුරු කරනවා. ඒත් එච්චරනේ. කේකල කරන්නත් බෙහෙත් ගහනවා නේ ඉතින්. ගස් ලැබු ගන්න ගියත් එහෙමයි. ඇපල් ඒවට කොහොමද ගහලා නැති වෙන එකක් තියා කොස්කොලොස් වලට බෙහෙත් ගහනවා නේද? දැන් ගෙදර ගහන කොස්කොලියක් කඩාගෙන ගෑවට අවුලක් නැහැ. ඔය පාරේ කොස්කොලොස් විකුණන මිනිස්සු ඉන්නේ. හරි බයයි ගන්න. කෙලින්ම ගහන්නේ හාපික් කියනෝනේ. කොස් වලට කොලොස් වලට හාපික් කළවලු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක ඒ සමහර වෙලෙන්ද කරනවා. දැන් කොස් එහෙම අපි දන්නවනේ ඉතින් අපි කොස් එහෙම කනවනේ නිතර. එතකොට ළමයි කොස් එහෙම දැන් හිතන්නකෝ දැන් අද කොස් ටික සුද්ධ කරලා අද උයන්නේ නැතුව හෙට උයන්න තිබ්බොත් gediya පිටින් තිබ්බත්
නිකන් ඉදෙනවනේ ටක් ගාලා කුස්සේ පැන් රහ ගහනවා. එතකොට දැන් විකුණන එක කරන්නේ දැන් අද දවසේ විකුණලා හවසට ඉතුරු වෙන ටික තියෙනවනේ. ඔයා කියන්නේ විසි කරනවද? නෑ විසි කරන්නේ නෑ. ඕවා ගිහිල්ලා හාපික් දාපු බැරල් එකක ඔබලා තියෙනවා. හාපික් ගොඩක් දාලා ඒක ඇස්සේ දානවා. එතකොට ඉදෙන්නේ. ආයෙ හිට උදේ කරගෙන ආවම අර වගේම තියෙනවා. ඉතින් බලන්නකො එතකොට දැන් අපිට කොස්පොරොක්සොත් ගන්න බයයිනේ කඩවල වලින් අරගෙන. ඒකත් බයයි. ඉතින් ඒ කියන්නේ අර පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව කියන එක නම් ඉතින් අපිට නැහැ. අරක තියෙනවා ඉතින් දැන් ගෙවන මිලට සාධාරණ වටිනාකම දෙනවා කියන කේස් එක තියෙනවා. මොකද වෙලෙන්දට දැන් බෑ ඕනවට වඩා කපටිකම් කරන්න. අපි දැනුවත් වෙලා ඉන්නේ. අපි මේවා දැන් ඉගෙනගෙන ඉතින් ඉස්සර වගේ නූගත් මිනිස්සු නෙවෙයි ඉන්නේ. ඒ හින්දා. හරි. ඒ අපි කතා කරේ රටක හොඳ ප්‍රමිති පද්ධතියක් තියෙනවා නම් ඒකෙන් අත්වන ප්‍රතිලාභ. රටේ හොඳ ප්‍රමිති පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා නම් ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ. හරිනේ? ඊළඟට ඔන්න තියෙනවා ප්‍රමිති ආයතනයේ අරමුණු. මේකේ මේ මෙයාගේ අරමුණුයි කාර්යයනුයි දෙකම නිකන් එක වගේ. ඒ හින්දා අරමුණු ටික මතක තියාගෙන කාර්යයන් ටිකත් ඒවෙන්ම හරවලා ලියන්න පුළුවන්. හරි? මෙයාගේ තර වගේම තමයි. අරමුණු ටික ඕනි, කාර්යයන් ටික ඕනි, ව්‍යාපාර වලට බලපාන ආකාරය ඕනි. ව්‍යාපාර වලට බලපාන ආකාරය ඕනි. ඔන්නයි තුන. අරමුණු ටිකයි කාර්යයන් ටිකයි ව්‍යාපාර වලට බලපාන ආකාරය. හරිද? අපි මුලින්ම බලමු දැන් එහෙනම් අරමුණු ටික මෙයාගේ නිෂ්පාදන ක්‍රියාවලිය හා සැකසීම පිළිබඳව ජාතික හා අන්තර්ජාතික පදනම මත ප්‍රමිති පිළියෙල කිරීම. ඒ කියන්නේ ජාතික මට්ටමින් හරි අන්තර්ජාතික මට්ටමින් හරි ප්‍රමිති හදන එක මෙයාගේ අරමුණක් වෙලා තියෙනවා. එතකොට ඔයා එතන අන්ඩර්ලයින් කරලා මතක තියාගන්න ප්‍රමිති පිළියෙල කිරීම කියලා. හදිසිය අර දිග ටික අමතක වුණොත් ඒ ටික දැම්මත් ඇති. එතකොට ප්‍රමිති පිළියෙල කිරීම මෙයාගේ අරමුණක් කියන්නේ. ප්‍රමිති පිළියෙල කිරීම. ප්‍රමිති පිළියෙල කිරීම. ඊළඟ එක කාර්මික හා වාණිජ ශේෂ්ත්‍රවල ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය ප්‍රවර්ධනය කිරීම හා ඒ සඳහා රසායනාගාර හා පුස්තකාල සේවා පිහිටුවා පවත්වාගෙන යාම. ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය ප්‍රවර්ධනය කිරීම හා ඒ සඳහා රසායනාගාර හා පුස්තකාල සේවා පවත්වාගෙන යාම. එතන ඔයා මෙහෙම අන්ඩර්ලයින් කරගන්නකො. ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය ප්‍රවර්ධනය කිරීම කියන. ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය ප්‍රවර්ධනය කිරීම කියන කෑල්ල අන්ඩර්ලයින් කරගන්න. එතන ඒ කෑල්ල මතක තියාගත්තම හරි. අරමුණු ලියන්න කිව්වම. ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය ප්‍රවර්ධනය කිරීම. ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය ප්‍රවර්ධනය කිරීම. ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය ප්‍රවර්ධනය කිරීම. ප්‍රවර්ධනය කරනවා කියන්නේ ළමයි අර ප්‍රමිතියකට අනුව නිපදවන්න කියලා පොළඹවනවා කියන එක. ප්‍රවර්ධනය කියන්නේ පෙළඹවීම කියන අර්ථයෙන්. ඒ කියන්නේ ප්‍රමිතියකට අනුව වැඩ කරන්න එහෙම කියලා වෙලෙන්දන්ව ව්‍යාපාරිකයන්ව පොළඹවනවා. උනන්දු කරනවා. හරි. ඒක මෙයාගේ අරමුණ. ප්‍රමිතිකරණයේ පැත්තට යොමු කරනවා. පොළඹවනවා මේ පැත්තට. ඊළඟට දේශීය නිෂ්පාදිත මෙන්ම ආනයනය කරන ලද භාණ්ඩ ප්‍රමිති වලට අනුකූලද යන්න පරීක්ෂා කිරීම. ඒක නම් ඉතින් තේරෙනවනේ. ලංකාවේ තියෙන ඒවයි වෙන රටවල් වලින් ගෙන්නන ඒවයි ප්‍රමිතියට අනුකූලද කියලා පරීක්ෂා කරන එක මෙයාගේ අරමුණ. හරි. ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලන කටයුතු සඳහා පර්යේෂණ පහසුකම් සැපයීම. අනික තමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හැම වෙලේම ව්‍යාපාරිකයන්ට පර්යේෂණ පහසුකම් සැලසනවා.
ඒ ප්‍රමිතියකට අනුව වැඩ කරන්න උවමනා කරන පරිේශන පහසුකම් සපයනවා. පරිේශන පහසුකම් සපයනවා කියන්නේ දැන් හිතන්නකෝ දැන් මම මොනවා හරි බීම වර්ගයක් හදනවා. එහෙම නැත්නම් මම යෝගට් හදනවා කියලා හිතන්න. මට ඕනි මේක ප්‍රමිතියකට අනුව කරගන්න. ප්‍රමිතියකට අනුව කරගන්න ඕනේ. ඉතින් ඒකට ඕනි කරන පරීක්ෂණ ක්‍රම උපකරණ මං ගාව නැහැ. එහෙනම් ප්‍රමිතිය ආයතනය මට ඒව දෙනවා. ඒක මෙයාගේ අරමුණක්. ඔය පරිේශන පහසුකම් දෙනවා. ප්‍රමිති සහතික සලකුණු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. අනික තමයි ප්‍රමිතියට අනුව නිපදවන නිෂ්පාදකයන්ට ප්‍රමිති ආයතනයෙන් දෙනවා සහතික ලාංඡන. ජාත්‍යන්තර ප්‍රමිති ආයතන හා ඒ සමාන කටයුතු යෙදෙන සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කිරීම. සහයෝගයෙන් කටයුතු කිරීම. හරිනේ. ඔන්න අරමුණු ටික. ඔහොම බලන්න කාර්යයන් ටික එතකොට ඔයාලට වෙන්නේ ඒකෙත් මේවමයි තියෙන්නේ කියලා බලන්න. තේරුණා නේද? අරමුණු වල තිබ්බ ටිකමනේ කාර්යයන් වලත් තියෙන්නේ. ඒකයි මං කිව්වේ අපිට පොඩ්ඩක් අර කපටි වෙලා අරමුණු ටිකම කාර්යයන් විදියට පොඩ්ඩක් හරවලා හදිසියක් වුණොත් ලියා ගන්න පුළුවන්. අරමුණු වලයි කාර්යයන් වලයි මහා ලොකු වෙනසක් නැහැ නේ මෙතන. දැන් අරමුණු වලත් තිබ්බා ප්‍රමිති පිළියෙල කරනවා කියලා. කාර්යයන් ගොඩෙත් තියෙනවා ප්‍රමිති පිළියෙල කරනවා කියලා. ප්‍රමිති ක්‍රියාත්මක කරන්නේ. පිළියෙල කරාට විතරක් මදි මේවා ක්‍රියාත්මක කරන්නත් එපා. ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය පිළිබඳ පුහුණු පාඨමාලා පවත්වනවා. ඒ කියන්නේ ප්‍රමිතියකට අනුව වැඩ කරන හැටි කියලා දෙනවා. පුහුණු කරනවා. ඒක මෙයාගේ කාර්යය. ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය ප්‍රවර්ධනය කිරීම. දැන් උඩත් කිව්වනේ ප්‍රවර්ධනය කිරීම කියලා. දෙවෙනියට කිව්වේ. ඒකත් කාර්යයක්. පරීක්ෂණාගාර සේවා සැපයීම. උඩත් කිව්වනේ පරිශ්‍රණ පහසුකම් සැපයීම කියලා. ඒකත් කාර්යයක්. තව ඉතින් ලියන්න ඕන නම් මෙහෙම කාර්යයන් හැටියට ජාතික තත්ත්ව සම්මානයේ පිරිනැමීම. ප්‍රමිති ආයතනයේ තව කාර්යයක් තමයි ජාතික තත්ත්ව සම්මානයේ පිරිනැමීම. ජාතික තත්ත්ව සම්මානයේ පිරිනැමීම. ජාතික තත්ත්ව සම්මානයේ පිරිනැමීම. තව එකක් ඕනනම් අන්තර්ජාතික ප්‍රමිති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම. අන්තර්ජාතික ප්‍රමිති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම. අන්තර්ජාතික ප්‍රමිති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම. අන්තර්ජාතික ප්‍රමිති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම.
හරිද? ප්‍රමිතිකරණය හා තත්ත්වපාලනය ප්‍රවර්ධනය කිරීම. පරිශනාකාරකව දැන් මම මොකක්ද කිව්වේ? ජාතික තත්ත්ව සම්මානය පිරිනැමීමනේ. ඊළඟට කිව්වා අන්තර්ජාතික ප්‍රමිති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම. අන්තර්ජාතික ප්‍රමිති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම. ඒකත් ප්‍රමිති ආයතනයේ කාර්යයක්. ඒ කියන්නේ පුතේ ISO තියෙන්නේ. ISO ප්‍රමිති තියෙන්නේ. ඒව අන්තර්ජාතිකනේ. එනවාට ඒවා ලංකාවේ කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ඒක මෙයාගේ කාර්යයක්. ඊළඟට පුස්තකාල සේවා පවත්වාගෙන යාම. 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 හරිද? හරි. ඔයා දැන් පෙරලන්න පුතේ 23 වෙනි පිටුව 23. 23 වෙනි පිටුව පෙරලන්න. 23 වෙනි පිටුවේ ඔයා කරන්න 11යි 15යි බලාගෙන හරි කමන්නේ නැහැ ලියන්න. 11යි 15යි. මොකද අහගෙන ඉන්නකොට මතක හිටිනවා ටිකක්. පාඩම් කරනකොට මතක හිටිනවා ටිකක්. ලියනකොට මතක හිටිනවා තව ටිකක්. ඒකයි ප්‍රශ්න ටික දාලා තියෙන්නේ 23 වෙනි පිටුවේ 11යි 15යි. එකපාරක් ටියුට් එකේ ඒ ටික බලන්න ඊට පස්සේ මතකෙන් ලියන්න. දැන් ලියන්න 11යි 15යි විනාඩි 5ක් දෙන්න. 11යි 15යි ලියන්න.
හරිද? ඒ කියන්නේ ගෙදරදීත් ඔය වැඩේම කරන්න. ඒ අමාරු ටික තියෙනවනේ දැන්. අධිකාරියේ ප්‍රමිති ආයතනයේ තියෙනවනේ ටිකක් දිග ටික. අරමුණුයි කාර්යනුයි ව්‍යාපාර වලට බලපාන ආකාරයයි කියලා. එකපාරක් බලන්න ඊළඟට මතකෙන් ඒ ටික ලියන්න. අර බලාගෙන ලියන්න එපා නිකන් මේක මෙහෙම බලනවා ලියනවා එහෙම ලියන්න එපා. ඉස්සෙල්ලා බලන්න ඊට පස්සේ මතක තියාගෙන ලියන්න. සමාලෝචන ප්‍රශ්න ඔක්කොම එහෙමයි. බලලා ලියන්න. බලා ලියන්න එපා. මේ දෙක. මෙහෙම බලනවා ලියන ඒක වැඩක් නෑ. ඉස්සෙල්ලා බලාගන්න. බලාගෙන ඒ ටික මතකයෙන් ලියන්න. එතකොට හොඳට මතකෙ හිටිනවා. දැන් අපි එහෙමනම් අධිකා මේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අරමුණු ටික ලිව්වා කාර්යයන් ටික ලිව්වා. දැන් ප්‍රමිති ආයතනයේ කාර්යයන් ටික උගන්වද්දී අපි කිව්වා මෙයා තමයි ප්‍රමිති හදන්නේ. ඒ වගේම මෙයා තමයි ප්‍රමිති ක්‍රියාත්මක කරන්නේ කියනවා. මෙයා තමයි ප්‍රමිති හදන්නෙත් මෙයා ක්‍රියාත්මක කරන්නෙත් මෙයා. දැන් ඔය ප්‍රමිති කියනකොට ළමයින්ට ඊළඟට ඔළුවට එන ප්‍රශ්නේ තමයි මොකක්ද ඔය ප්‍රමිතියක් කියන්නේ එතකොට? අන්න එහෙම හිතෙනවා. ප්‍රමිතියක් කියන්නේ මොකක්ද? ඒතර ප්‍රමිතියකට වැඩ කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ප්‍රමිතියක් කියන්නේ පුතේ සරලවම කියනවා නම් මිනුම් දණ්ඩක්. ඒ කියන්නේ මොනවා හරි දෙයක් හදනකොට නිශ්චිත මිනුම් දණ්ඩකට අනුව ඒක කරනවා නම් අන්න අපි කියනවා ප්‍රමිතියකට අනුව කරා කියලා. දැන් උදාහරණයක් විදිහට ප්‍රමිතියකට අනුව තියනවා කියන එකෙන් ගම්ම්‍ය වෙන්නේ අර හොඳයි කියන එකම නෙමෙයි. ගොඩක් ඉතින් ප්‍රමිතියකට අනුව තියනවා නම් හොඳයි තමයි. ඒවට නිකන් රහයි කියලා එහෙම නෙමෙයි ප්‍රමිතියකට තියනවා කියන එකෙන් ගම්ම්‍ය වෙන්නේ. ඒක නිශ්චිත ක්‍රමවේදයකට නිශ්චිත මිනුම් දණ්ඩකට අනුව කරලා තියෙනවා. ඒක තමයි තේරුම. ප්‍රමිතියකට අනුව කියන එකෙන් අදහස් වෙන්නේ ඒකයි. දැන් උදාහරණයක් විදිහට මම කියනවා දැන් ඕගොල්ලෝගේ ගෙදර අම්මා හදන කෑම ප්‍රමිතියකට නෑ. එතකොට ඒකෙන් කියවෙන්නේ අම්මා හදන කෑම හොඳ නෑ අම්මා හදන කෑම රහ නෑ කියලාද? නෑ එහෙම නෙමෙයි මම කියේ ප්‍රමිතියකට නෑ. ඒ ප්‍රමිතියකට නෑ කියන්නේ. දැන් අම්මා පරිප්පු යුවා. අද අම්මා උයන පරිප්පු එක රහයි පෙරේද උයපු එක රහ නෑ. එහෙම වෙන්නේ නැද්ද? වෙනවනේ. සමහර දවස්වල අම්මා රසයට වෙනවා සමහර දවස්වල රහ නෑ. ලුණු මදි මොනවා හරි එහෙම කේස් තියෙනවා. එකම දේ යුවත් හැමදාම එක රහ එන්නේ. ඒක ප්‍රමිතියක් නෑනේ නිශ්චිත මිනුම් දණ්ඩක් නෑනේ අම්මා Tamanට හිතන විදිහට දාලා නේද? දැන් ඔයගොල්ලෝ ගෙදරින් කෑම එහෙම ගෙනාවහම පන්තියේදී එහෙම ඔය කෙල්ලෝ එහෙම හතර දෙනා එහෙම එකතු වෙලානේ කන්නේ. වටේට වාඩි වෙලා ඔන්න එක කනවා ඊළඟට අනිත් එක කනවා ඊළඟට අනිත් එක කනවා ඔහොමනේ කන්නේ. දැන් හිතන්නකෝ ඔයා ගෙනාවු කෑම හතරෙම තියෙනවා කියලා පරිප්පු. හැබැයි කෑම හතරෙම තියෙන පරිප්පු උනාට එකම රහ නෙමෙයිනේ. හතරම රහයි. එක රහ. ඒක ප්‍රමිතියක් නෑනේ ඒ තැන්වල. මිනුම් දණ්ඩක් නෑනේ. දැන් ඔයා කඩෙන් අරගෙන ගත්තොත් එහෙම ක්‍රීම් කකර එකක් කන්නු. මොන ක්‍රීම් කකර එකේ ගත්තත් බිස්කට් එක ඒ රහමනේ. මොකද ඒවැ නිශ්චිත මිනුම් දණ්ඩකට අනුව තමයි මේ දේවල් පාවිච්චි කරන්නේ. ඒක තමයි ප්‍රමිතියකට හදනවා කියලා කියන්නේ. දැන් ඔයා කාලසටහනක් හදාගෙන පාඩම් කරනවා නම් අන්න ප්‍රමිතියකට වැඩ කිරීමක් එතන තියෙන්නේ. නිශ්චිත මිනුම් දණ්ඩක් ෆෝමැට් එකක් හදාගෙන ඒ අනුව වැඩ කරගෙන යනවා. දැන් නිකන් ඔහේ හම්බෙන වෙලාවට පාඩම් කරනවා ඉවරයක් තියෙන වෙලාවට කරනවා ලැබෙන හැම වෙලාවකම කරනවා ඒක ප්‍රමිතියකට නෑ. ඒ නිශ්චිත ක්‍රමවේදයක් නෑ. දැන් අද කරනවා ඔන්න හෙට කරන්නේ ආයි අනිද්දා කරනවා. ඒක එහෙමත් පුළුවන්. ටයිම් ටේබල් එකක් හදාගෙන ඒ ටයිම් ටේබල් එකේ විදිහට දිගට පාඩම් කරගෙන යන්නත් පුළුවන්. දෙකේදීම පාඩම් කරනකොට අතන ප්‍රමිතියක් තියෙනවා අතන ප්‍රමිතියක් නෑ. අන්න ඒකයි. ඉතින් ඒක නිසා දැන් ඔය කියන විදිහට දැන් මේ හදන භාණ්ඩ තියෙනවානේ ඕනි තරම් ලංකාවේ. මේ හදන හැම භාණ්ඩයක්ම නිශ්චිත මිනුම් දණ්ඩකට නිශ්චිත ක්‍රමවේදයකට හැදෙනවා නම් සමහර රටට හොඳ. එක අයට ඕනි විදිහට හදනවට වඩා නිශ්චිත මිනුම් දණ්ඩකට ක්‍රමවේදයකට අනුව නිෂ්පාදනය වෙනවා නම් හොඳ.
ඉතින් ඒකට ඒ ඕනි කරන මිනුම් දඩු. ඒක තමයි ප්‍රමිති කියන්නේ. ඒවා හදන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. එයා තමයි හදලා දෙන්නේ. දැන් මට යෝගට් හදාගන්න ප්‍රමිතියක් ඕනේ. අන්න එතකොට යාමට දෙනවා. යෝගට් හදනවා නම් මෙන්න මේ විදිහට හදන්න. මේවා මෙච්චරක් දාන්න, මේවා මෙච්චරක් දාන්න, මේවා මෙච්චරක් දාන්න කියලා මට මිනුම් දඩු ටික දෙනවා. එතකොට මම ඒ කියලා තියෙන විදිහට යෝගට් හදනවා. එතකොට ඉතින් එකම ක්‍රමයකට එකම රසකට ඒ ටික හැදෙනවා. ආයි අපත යන්නේ නැහැ. මොකද දැන් දන්නවනේ මිනුම් දඩු ටික දන්නවනේ. මෙච්චරයි දාන්නේ කියලා. එතකොට ඒ ටික දාලා හදනවා. ආයි අපතයක් නාස්තියක් නේ. අන්න ඒකයි අර ප්‍රමිතියකට හදනවා කියන්නේ නිශ්චිත මිනුම් දණ්ඩකට අනුව වැඩ කරනවා. ඉතින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තමයි මේ වගේ නිෂ්පාදකයන් රෝමනා වෙන විදිහට ඒ ප්‍රමිති හදලා දෙන්නේ. ඒ නිසා තමයි ප්‍රමිති ආයතනයේ කාර්යයක් හැටියට ප්‍රමිති පිළියෙල කිරීම කියලා දැන් අපි කිව්වේ. ප්‍රමිති පිළියෙල කිරීම. ඒ ප්‍රමිති හදන එක මෙයාගේ කාර්යයක් වෙනවා. හැදුවට මදිනේ ඔය මිනුම් දණු ටික හදාගෙන එයා බලන් හිටියට හරියන්නේ නැහැ. ඒවා කොහොම හරි මේ රටේ ක්‍රියාත්මක කරවන්නත් එපා. එයා ගාව ප්‍රමිති තිබ්බට නිෂ්පාදකයෝ ඒ ප්‍රමිති පිළිපදින්න නැත්නම් වැඩක් නෑ. මෙයාට ඉතින් අනිවාර්ය කරන්නත් බෑනේ ප්‍රමිති පිළිපදින්න කියලා. හැම නිෂ්පාදකයෙකුටම අනිවාර්ය කරන්න බෑ. යම් යම් අයට අනිවාර්ය කරලා තියෙනවා. දැන් ඔය SLS එහෙම අනිවාර්ය කරපු පාණ්ඩ එහෙම තියෙනවා. එහෙම තියෙනවා. හැමෝටම කියන්න බෑනේ. ඉතින් මේ රටේ නිෂ්පාදනය වෙන හැම පාණ්ඩයක් ගැනම හොයලා බලලා ඒක නිශ්චිත මිනුම් දණ්ඩකට අනුව වෙනවද කියලා ඕක කරන්න බෑනේ ප්‍රායෝගිකව. ඒ නිසා ඉතින් ප්‍රමිති ආයතන එක එක උපක්‍රම යොදනවා කොහොම හරි ප්‍රමිතිය හරියට ක්‍රියාත්මක කරවගන්න. හැදුවට වැඩක් නැහැ. දැන් රටේ නීති රීති කොච්චර හැදුවත් වැඩක් නැහැනේ. ඒ නීති රීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒකනේ දැන් ඔය වෙලා තියෙන්නේ. නිරෝධායන නීති රීති කියලා රෙගුලාසි දාලා නීති රීති තියෙනවා. සංචරණ සීමා දානවා කියලා දානවා. ක්‍රියාත්මක වෙන හැටි අපි දන්නවනේ. ඒවා පාරේ වාහන වල යන මිනිස්සුන්ට ඒව නැහැ. අර පයින් යන මිනිහටනේ නීති රීති ටික ක්‍රියාත්මක වෙන්නේ අකුරටම. වාහන වලින් යන මිනිස්සු ඕනි තරම් එහෙම යනවා කොළ කෑල්ලක් පෙන්නපු ගමන් යන්න දෙන්නේ. ඒක සංචලන සීමා දැඩිසේ බලපාන්නේ ටිකකට විතරයි. ඒකනේ වෙලා තියෙන්නේ. ඒක නීති රීති තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැති කේස් එකනේ වෙලා තියෙන්නේ හරියකට. ඒ වගේ තමයි ප්‍රමිති ආයතනයේ ප්‍රමිති හැදුවට ඒ වරටේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ. ඒ නිසා දැන් අපි බලන්න හදන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කොහොමද මේ ප්‍රමිති ක්‍රියාත්මක කරවන්නේ කියලා. එයා එක එක ක්‍රම කරා මේ ප්‍රමිති ටික කොහොම හරි ක්‍රියාත්මක කරවන්න බලනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති ක්‍රියාත්මක කරන ආකාරය කියලා තමයි දැන් අපි කතා කරන්න හදන්නේ. ප්‍රමිති ආයතනයේ මිනුම් දඩු හදලා තියෙන්නේ ප්‍රමිති හදලා තියෙන්නේ. එයාට ඕනි මේ හදපු ප්‍රමිති මේ ලංකාවේ නිෂ්පාදකයන් අතර ක්‍රියාත්මක කරවන්න. අපි මේ බලන්න හදන්නේ කොහොමද ප්‍රමිති ක්‍රියාත්මක කරවන්නේ කියලා. එක ක්‍රමයක් තමයි මෙයා ගාව තියෙනවා ස්වේච්ඡා පිළිපැදීම කියලා ක්‍රමයක්. ස්වේච්ඡා පිළිපැදීම මගින් ප්‍රමිති ක්‍රියාත්මක කරන එක ආකාරයක් තමයි මොකද්ද? ස්වේච්ඡා පිළිපැදීම මගින්. ඒ මොකද්ද ස්වේච්ඡා පිළිපැදීම කියන්නේ? ප්‍රමිති ආයතනයෙන් ක්‍රමයක් හදලා තියෙනවා ඕනි කෙනෙකුට ඇවිල්ලා ඕනිම කෙනෙකුට ඇවිල්ලා ප්‍රමිති ආයතනයෙන් උපදෙස් අරගෙන ප්‍රමිති ආයතනයෙන් ඒ අදාළ ප්‍රමිති ඉල්ලගෙන තමන්ගේ වාහන නිපදවන්න පුළුවන්. කිසිම බලකිරීමක් නැහැ. කැමති නම් ඇවිල්ලා ප්‍රමිතියට අනුව අහගෙන කරන්න කියලා අවස්ථාවක් හදලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අර ප්‍රමිතියකට අනුව වැඩ කරන්න ඕනි කියලා හිතන මිනිස්සු එහෙම නැත්නම් ප්‍රමිතියකට අනුව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන දන්න මිනිස්සු ගිහිල්ලා ප්‍රමිති ආයතනයෙන් අදාළ උපදෙස් අරගෙන ප්‍රමිතියට අනුව හදන්න පෙළඹෙනවා. වාසිදායක දේ දන්න කට්ටිය. එතකොට හවුලක් නැහැ. දැන් කැමැත්තෙන්ම ඇවිල්ලා Tamanට ඕන නම් විතරක් ඇවිල්ලා කැමති නම් විතරක් ඇවිල්ලා අපේ ප්‍රමිති අරගෙන ඒ ප්‍රමිති වලට අනුව ඕගොල්ලෝ වැඩ කරන්න කියලා තියෙනවා. හැබැයි දැන් හැමෝම යයිද එතකොට? හැමෝම යන්නේ නැහැ. මේ වෙලාවේදී ප්‍රමිති ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ ප්‍රමිතියකින් ලැබෙන ප්‍රයෝජන ගැන දන්න එක විතරයි. ඇත්තටම ප්‍රමිතියකට අනුව වැඩ කරාම ගොඩාක් ප්‍රයෝජන තියෙනවා.
ප්‍රමිතියකට අනුව වැඩ කරාම ගොඩක් ප්‍රයෝජන තියෙනවා. අපතේ නාස්ති අඩු වෙනවා. පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගන්න පුළුවන්. එතකොට භාණ්ඩවල ගුණත්වය වැඩි වෙනවා. ප්‍රමිතියට අනුව නිපදවනකොට. ඒ වගේ වාසිදායක දේවල් ගොඩක් තියෙනවා. අනතුරු වෙන ඒවා වැළකෙනවා. වෙලාව ගොඩක් ඉතුරු වෙනවා. මිනිස් පාරිභෝගිකයන්ගේ පක්ෂපාතීත්වය ලැබෙනවා ප්‍රමිතියක් තියෙනවා කිව්වා. ඉතින් ඒ හින්දා වාසිදායක දේවල් ගොඩක් තියෙනවා. ඒ වාසිදායක දේවල් ටික ගැන දන්න මිනිස්සු දැන් එතකොට මේ ක්‍රමයට කැමැත්තෙන්ම ඇවිල්ලා ප්‍රමිති පිළිපදින්න පටන් ගන්නවා. එහෙම ඉතින් කැමැත්තෙන් ඇවිල්ලා මේ ප්‍රමිති පිළිපදින්න කිව්වට ගොඩක් එවුන් කරන්නේ නැහැ. දැන් නිරෝධායන නීති දිචි දාලා සංචරණ සීමා දාලා අපේ ආරක්ෂාවටමනේ දාලා තියෙන්නේ. එතකොට රජයෙන් කියනවා අපිට ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව පිළිපදින්න කියලා. එතකොට ඇත්තට මේ කියන විදිහට ඕව පිළිපදින්නේ කීයෙන් කී දෙනාද? සීමිත පිරිසක්නේ. නීතිය දාලා තියද්දි ඒවා කැමැත්තෙන්ම පිළිපදින්න කිව්වට පිළිපදින්නේ නැහනේ. එහෙමනම් ඉතින් දැන් ඔය වගේ දේවල් වලට ඇත්තටම නීති රීති දාන්න ඕනේ නැහැ. උපදේශ විතරක් ඇති. උපදේශ විතරක් ඇති. මොකද මේක තම තමන්ගේ ආරක්ෂාවට නේ මේ කියන්නේ. ඒ වුණාට උපදේශ නෙමෙයි නීති රීති දාලත් බෑනේ කන්ට්‍රෝල් කරන්න. ඒ වගේ තමයි ප්‍රමිති ආයතනයත් ඉතින් කැමති නම් විතරක් ඇවිල්ලා ප්‍රමිති පිළිපදින්න කිව්වට නිෂ්පාදකයෝ ගොඩක් කට්ටිය දැන් මෙතෙන්ට සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රමිති ආයතනය තව වැඩක් කරනවා. සහතික ලාංඡන ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. මොකද්ද? සහතික ලාංඡන ක්‍රමය. ඒ කියන්නේ එයා කියන මෙහෙම ප්‍රමිතියට අනුව නිපදවනවා නම් අපි දෙනවා ලාංඡනය. ඔබ ඇවිල්ලා ප්‍රමිති හරියට පිළිපැද්දොත් අපේ ප්‍රමිති අරගෙන ඒ ප්‍රමිති වලට අනුව වැඩ කරොත් ඒ වැඩ කරන අයට අපි දෙනවා ලාංඡන. SLS එහෙම ඔන්න ලාංඡනයක් දෙනවා කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? අර කැමැත්තෙන් ඇවිල්ලා ප්‍රමිති පිළිපදින්න කිව්වහම ආපු නැති වුන් අර ලාංඡනය දෙනවා කිව්වහම යනවා. මොකද එතන යන්නේ ප්‍රමිතියේ ප්‍රයෝජන ගැන හරියට තේරුම් අරගෙන නෙමෙයි ලාංඡනය ගන්න. ලාංඡනය ගන්නවා කියන්නේ ඇඩ් එකක් නේ. පාරිභෝගිකයන්ගේ විශ්වාසයෙන් දිනාගත්ත හැකි ලාංඡනයක් තියෙනවා කියලා අපිට SLS තියෙනවා කිව්වහම අර ඕගොල්ලෝ කම්පියුටර් පන්ති සහ ඉංග්‍රීසි පන්ති යනවා වගේ. සමහරව ඉංග්‍රීසි පන්ති කම්පියුටර් පන්ති යනකොට අංක එකටම ගන්න සහතිකයක් දෙනවාද කියන්නේ. ඒ කියන්නේ උන්ට කම්පියුටර් ඉගෙන ගන්න බැරි වුණාට අවුලක් නැහැ. ඉංග්‍රීසි බැරි වුණාට අවුලක් නැහැ. සහතිකයෝ. ඒ ඉතින් ඉස්සර ජොබ් එකකට එහෙම ඉන්ටර්වයුව ගියාම සහතිකය ඉල්ලනවා. ඒ නිසා ගොඩාක් ඉතින් ඉංග්‍රීසි පන්ති කොච්චර ගියත් ඉංග්‍රීසි බෑනේ. සහතිකේ තියෙනවා. ලයිසන් තියෙනවා ඩ්‍රයිවිං බෑ වගේ වැඩක්. ඉතින් ඒක තමයි සමහර වෙලාවට මේ නිෂ්පාදකයා දැන් මේ ලාංඡනයේ පෙරේතකම තමයි යන්නේ. ලාංඡනය ගන්න තමයි යන්නේ. එයාට දැනුමක් තේරුමක් නැහැ ප්‍රමිතීකරණ වැඩ කරාම මේ වගේ වාසියක් වෙනවා. මම ප්‍රමිතීකරණ කටයුතු කරන්න ඕනි කියන හැඟීම නැහැ. ප්‍රමිතීකරණ අනුව කරොත් එහෙම අර ලාංඡනය දෙනවනේ. අන්න ඒ නිසා යනවා. අවුලක් නැහැ. දැන් ප්‍රමිති ආයතනයේට කොහොම හරි ඕනේ මේ නිෂ්පාදකයන්ව මේකට ඇදගන්න. කැමැත්තෙන් වරෙන් කිව්වහන් ටිකක් එනවා. ලාංඡනයක් දෙන්නම් කිව්වහන් ඉතුරු ටික එනවා. ඒක තමයි දෙවෙනි ක්‍රමය සහතික ලාංඡන ක්‍රමය. මේ සහතික ලාංඡනයේ ක්‍රියාත්මක වෙන විදි දෙකක් තියෙනවා. එකක් තමයි අනිවාර්ය සහතික ලාංඡනය. අනික තමයි ස්වේච්ඡා. ඒ කියන්නේ පුතේ සමහර අයට මේ ලාංඡනය අනිවාර්ය කරලා තියෙනවා. SLS ලාංඡනය අනිවාර්ය කරපු වාහන ටිකක්. ඒතකොට ඒගොල්ලෝ කොහොමද ගන්නව? සමහර අය ඉතින් කැමති නම් SLS ලාංඡනය ගන්න පුළුවන් ප්‍රමිතියකට අනුව වැඩ කරලා. අනිවාර්ය කට්ටිය කොහොමද ගන්නව? අර ඕනෑකමින් SLS ගන්න ඕන නම් ඒත් ගන්න පුළුවන්. එතකොට සහතික ලාංඡන ක්‍රමය හරහා කට්ටිය තව ටිකක් මේකට කොටු වෙනවා. ස්වේච්ඡා පිළිපැදීම වගේ කිව්වහම ටිකක් මේකට සම්බන්ධ වෙනවා. සහතික ලාංඡන ක්‍රමය කිව්වහම තව ටිකක් සම්බන්ධ වෙනවා. ඊළඟට මෙයා කරන තව දෙයක් තමයි දැන් මේ ක්‍රම දෙකටම අහු වෙන්නේ නැති සෙට් එකක් ඉන්නවනේ. මේ ක්‍රම දෙකටම අහු වෙන්නේ නැති සෙට් එකක් ඉන්නවා. ඒ කවුද? ඇයි ඔය බාණ්ඩ එහෙම රට යවන කට්ටිය ඉන්නේ? අන්න ඒගොල්ලන්ව සෙට් කරගන්නත් එපා මේ වැඩේට. ඒ නිසා මෙයා කරන තව වැඩක් තමයි పూర్ව අපනයන පරීක්ෂාව.
పూర్ව අපනයන පරීක්ෂාව. ඉතින් 9ෙම තියෙනවනේ තේරුම. పూర్ව අපනයන පරීක්ෂාව කියන්නේ මොකද්ද? අපනයනය කිරීමට පෙර සිදු කරන පරීක්ෂාව. දැන් ලංකාවෙන් එක එක දේවල් රට යවනවනේ. විශේෂයෙන් කෘෂි නිෂ්පාදන එළවලු පළතුරු වගේ දේවල්. රට යවනකොට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ගිහින් චෙක් කරනවා ඒවා ප්‍රමිතියකට අනුව තියෙනවද කියලා. රට යවන්න කලින් ප්‍රමිති ආයතනය චෙක් කරලා තමයි ආහාර ද්‍රව්‍ය එහෙම යවනකොට යවන්නේ. ඇයි? ඉතින් අපේ රටේ නෙවෙයි අපි වෙන රටකට යවන්නේ. ඉතින් මුන්ට මොනවා වුණාම මොකද? එහෙම බෑ මේක මාකට් එකනේ. අපි මෙහෙම මොනවා හරි ජරාවක් යවල ඉවර වෙලා ලංකාවේ කීර්ති නාමයෙන් තියෙනවනේ ඊගාවට මාකට් එකේ තියෙනවනේ අපිට. අපෝ ලංකාවෙන් එනේම හොඳ නෑ කියන මතේ හැදෙනවනේ. ඒක රටට අවාසි. ඒ නිසා තමයි ලංකාවෙන් අපනයනය කරන කෘෂි නිෂ්පාදන වගේ දේවල් රට යවනකොට ප්‍රමිති ආයතනයෙන් ගිහින් චෙක් කරන්නේ. එතකොට එතනත් ප්‍රමිතියකට අනුකූල වෙනවා. ඒක තමයි පූර්ව අපනයන පරීක්ෂාව. ඕකේ අනිත් දේත් කරනවා. පූර්ව ආනයන පරීක්ෂාව. රටින් මෙහෙට ගේනේවත් එහෙම තමයි. රටින් ගේනේවා පිට රටින් ගේනේවා ලංකාවට දාන්න කලින් රට ඇතුළට දාන්න කලින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් චෙක් කරනවා. ඒ මොකද ඒවා ලංකාවට ගැලපෙනවද? ලංකාවේ සෞඛ්‍යයට ලංකාවේ මිනිස්සුන්ගේ සංස්කෘතියට ගැලපෙනවද කියලා චෙක් කරලා බලලා තමයි දාන්නේ. එතකොටත් ඔන්න එතනත් ප්‍රමිති ක්‍රියාත්මක වීමක් වෙනවා. අනික තමයි අපනයනය සඳහා පිළියෙල කළ මුහුදු ආහාර පරීක්ෂාව. ලංකාවේ හදනවනේ මුහුදු ආහාර රට යවන්න හිතාගෙන. ඔය මුහුදු ආහාර එහෙම නැත්නම් සී ෆුඩ් කිව්වහම මොනවද සාමාන්‍යයෙන් ගන්නෙ? මුහුදු ආහාර කියන එකට අපි අදාළ කරගන්නවා සීතකල ඉස්සන් සහ පොකිරිස්සන්. ලංකාවේ වගා කරනවනේ ඉස්සෝ සහ පොකිරිස්සෝ. දැන් ඉස්සෝ වගා කරනවා කිව්වහම නිකන් හිතන්න එපා නිකන් ඉස්ස නැට්ටෙන් අල්ලලා හිටවනවා එහෙම එකක් නෙවෙයි. අර ඉස්සෝ වගා කරනවා කියලානේ කියන්නේ. සීතකල ඉස්සන් හා පොකිරිස්සන්. ඔය මාදුකගේ එහෙම අරදී ඉස්සෝ කොටු දාලා. එතකොට මේවා රට යවන්නනේ හදන්නේ. වැඩි හරියක්. ආන් ඒවා රට යවනකොට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ගිහින් චෙක් කරනවා හරියට අහුරලා තියෙනවද කියලා. විශේෂයෙන් මෙතන බලන්නේ මේ ඉස්ස පොකිරිස්ස හරියට ඉන්නවද කියලා නෙමෙයි. ඌව හරියට අහුරලා තියෙනවද කියලා. මොකද ඕවා මුහුදු ආහාරනේ. ඕවා ඇසිරීමේදී ප්‍රමිතියට අහුරනවා. ගුණත්වයේ බාල වෙනවා අහුරනකොට පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන්. උන් එතකොට ගන්නෑ. දැන් ඉස්සන් එහෙම බලනවා එන්න අඬු ගොඩක් එහෙම තියෙනවනේ. ඕවා නිකන් මේ ඔහේ කවර එකට දාලා පෙට්ටියකට දාලා එහෙම ගෙනියන්න බෑ. උන්ගේ ඇස් එහෙම පුපුරන්න බෑ. මේ මුහුදු ආහාර වල එක එක කේස් තියෙනවා. දැන් කකුලුයින් පණ පිටින්නේ තියෙන්නේ. මරන්නේ නැහැ. මරන්න ක්‍රමයක් නැහැ. කකුලුව කොහොමද මරන්නේ? ඌ ගොඩට ගත්තට මැරෙන්නේත් නැහැ. කොයිවා මිරිකල මරන්න බෙල්ල මිරිකල මරන්න වගේ එහෙම මුකුත් මිරිකන්න තරම් දෙයක් අහුවෙන්නේත් නැහැ. අඬු ටික තියෙනවා අඬක් කැඩුවට ඌ මැරෙන්නේත් නැහැ. බලන්න ෆුඩ් සිටියේ වුණත් කකුලුව ඉන්නේ රබර් බෑන්ඩ් දාලානේ කකුල් වලට. නැත්තම් ෆ්‍රිජ් එකට දාපු ගමන් හැමදාම ඇවිදිනවා. ෆ්‍රිජ් එකේ දාලා ඉතින් ටික කාලයක් යනකොට මැරෙන්නේ නැහැ. උයන්නෙත් පණ පිටින්නේ කකුලුව. අර කතාවක් තියෙන්නේ කකුලුව නටන්නේ වචර නටනකම් විතරයි කියන. කකුලුව පණ පිටින් තමයි ලිපේ තියන්නේ. මරන්න ක්‍රමයක් නැහැ නේ. උගේ අර මැදාර ගෑලි ටිකනේ කන්න තියෙන්නේ ඉතින්. ඌ මැරෙන්න නම් ඒකට ගහලා චොප්ප කරන්න ඕනේ. ඒක උන කන්නේ අවල් එකක්. ඒ හින්දා තමයි පණ පිටින් උයන්නේ. වගේ ඔය මුහුදු ආහාර වල තියෙන පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් තිත්තරහ එනවා. මස් නැති වෙනවා, මස් දිය වෙනවා. වගේ ප්‍රශ්න. ඒ හින්දා ඉතින් ඒව රට යවනකොට හරියට අහුරලා තියෙනවද කියලා ප්‍රමිති ආයතනයෙන් චෙක් කරලා බලන්න. ඒවා හරියට අහුරලා තියෙනවද කියලා. එතකොට ඔන්න මෙන්න මේ ක්‍රම පහෙන් මෙන්න මේ ක්‍රම පහ තමයි කරන්නේ. මේ ක්‍රම පහ කරනවා කියලා කියන්නේ ප්‍රමිති ආයතනය. එතකොට ඔන්න ප්‍රමිති ටික හරියට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිති ක්‍රියාත්මක කරන ආකාර කියලා කිව්වොත් පහයි. ස්වේච්ඡා පිළිපැදීම මගින්, සහතික ලාංඡන ක්‍රමය මගින්, పూర్ව අපනයන පරීක්ෂාව මගින්, పూర్ව ආනයන පරීක්ෂාව මගින්, අපනයනයේ සඳහා පිළියෙල කළ මුහුදු ආහාර පරීක්ෂාව මගින්. හරිනේ? ක්‍රම පහයි. බලන්න. ස්වේච්ඡා පිළිපැදීම මගින් කියන්නේ කියවනේ. ජාතික ආර්ථික අවශ්‍යතාවලට ගලපා ගැනීමට පහසු මගක් ලෙස ස්වේච්ඡාවෙන් ප්‍රමිති පිළිපැදීම දැක්විය හැකියි. ප්‍රමිති වලට අනුකූලව භාණ්ඩ නිෂ්පාදනය කිරීමට බලපෑමක් නොමැතිව නිෂ්පාදකයාගේ කැමැත්තෙන් සිදු කරනු ලැබීම ස්වේච්ඡාවෙන් පිළිපැදීම යනුවෙන් හැඳින්වේ.
මෙතෙන්දි කියලා තියෙන්නේ නිෂ්පාදකයාට කැමැත්තෙන්ම ප්‍රමිති පිළිපදින්න තමයි අවස්ථාව දීලා තියෙන්නේ. සහතික ලාංඡන ක්‍රමය දෙවෙනි එක. ස්වේච්ඡාවෙන් සහතික ලාංඡනය ක්‍රියාත්මක කරගන්නත් පුළුවන්, සමහර ඒවාට අනිවාර්ය කරලත් තියෙනවා. හරි. දැන් ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වෙන සහතික ලාංඡන ක්‍රමය කියන්නේ කැමැතිනම් විතරක් ලාංඡනය ගන්න කියලා තියෙනවා. ප්‍රමිතියකට අනුව නිපදවලා ඕනනම් ලාංඡනය ලබා ගන්න පුළුවන්. සමහර කට්ටියකට අනිවාර්ය කරලා තියෙනවා. ඒ SLS අනිවාර්ය මොනවටද කියලා මම පස්සේ දෙන්නම්. පූර්ව අපනයන පරීක්ෂාව ලියන්න මෙහෙම. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ශ්‍රී ලංකාවෙන් කෘෂි නිෂ්පාදන අපනයනය කරන විට 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 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදු කරන පරීක්ෂාවයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදු කරන පරීක්ෂාවයි. ඊළඟට පූර්ව ආනයන පරීක්ෂාව තියෙනවා. මේක කියන්නේ මෙහෙම ආනයනික භාණ්ඩ රට තුලට ගැනීමට පෙර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් සිදු කරන පරීක්ෂාවයි. 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 ඊළඟට තියෙනවා මොකද්ද? අපනයනයේ සඳහා පිළියෙල කළ මුහුදු ආහාර පරීක්ෂාව කියලා කිව්වේ එක බලන්න. සීතකල ඉස්සන් සහ පොකිරි ඉස්සන් නිෂ්පාදිත ඇසිරීම පිළිබඳ. එතන ගොඩක් වෙලාවට බලන්නේ ඒ ටික හරියට අහුරලා තියෙනවද කියලා මම කිව්වේ. සනීපාරක්ෂක භාවිත සංග්‍රහයේ නියම කර ඇති තත්ත්වයන්ට අනුව ඇසුරුම් ආයතන පරීක්ෂා කිරීම, සහතික කිරීම, බලපත්‍ර නිකුත් කිරීම මෙම වැඩපිළිවෙලට අයත්ය. මත්ස්‍ය කර්මාන්තය සඳහා වගකිව යුතු වන්නේ ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය. යාගේ කණ්ඩායම් කරගන්න. මත්ස්‍ය කර්මාන්තයට වග කියන්න ඕනි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය. හරිද? ඔන්න එතකොට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිති ක්‍රියාත්මක කරන විදිහත් හරි. ප්‍රමිති ක්‍රියාත්මක කරන විදි කීයද එතකොට ඔක්කොම 5යි. ස්වේච්ඡා පිළිපැදීම, සහතික ලාංඡන ක්‍රමය, පූර්ව අපනයන පරීක්ෂාව, පූර්ව ආනයන පරීක්ෂාව, අපනයනය සඳහා පිළියෙල කළ මුහුදු ආහාර පරීක්ෂාව. හරිනේ? දැන් අද ප්‍රධාන මාතෘකා තුනක් කතා කරා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන කතා කරා. අධිකාරිය ගැන කාරණා තුනක් මතක තියාගන්න එපා ඔයා. මොනවාද තුන? අධිකාරී අරමුණු ටිකයි, කාර්යයන් ටිකයි, ව්‍යාපාරවල බලපාන ආකාරයයි. ඊළඟට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ගැන කතා කරා. ප්‍රමිති ආයතනය ගැන මොනවද මතක තියාගන්න ඕනේ ඔයා? අරමුණු ටිකයි, කාර්යයන් ටිකයි, ව්‍යාපාරවල බලපාන ආකාරයයි. ඊළඟට කතා කරා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිති ක්‍රියාත්මක කරවන්නේ කොහොමද කියලා. ප්‍රමිති ක්‍රියාත්මක කරන විදිහ. ආකාර 5කට මේක යනවා. දැන් ඔය කාරණා තුනට අදාළ ටික ලබන සතියේ පන්ති පටන් ගන්න කලින් මතකෙන් ලියන්න කියන්න පුළුවන් නම් අන්න ඒක තමයි උසස් පෙළ මට්ටමට වැඩ කරනවා කියන්නේ. නැත්තම් ලබන සතියේ සිකුරාදා රැයට එහෙම නැත්තම් සෙනසුරාදා උදේ නැගිටලා නම් ඩියුට් එක හොයන්නේ. ඒ කියන්නේ එහෙමනම් ඒ දේවල් කරන්න බෑ. හරි? ඒ නිසා පුතේ කියපු දේවල් ටික පොඩ්ඩක් ඔලුවට ගන්න 23 ළමයි කියලා නිකන් අර එන්නම් වාලේ පන්තියට සම්බන්ධ වෙලා නිකන් ජොලියට වගේ ඔහි ඉන්න එපා.
දැන් ඔයගොල්ලෝ බහැලා වැඩ කරන්න පටන් ගන්න. මොකද රිසල්ට් එන්න ඕනි කාලේ දැන් ආවේ නැහැ පරක්කුයි. ගුරුවරු ප්‍රැක්ටිකල් අනම්මනම් ඒ මොනවද ඒවෙන් අයින් වුණොත් එහෙම තව පරක්කුයි. ඉස්කෝලේ නැවත පටන් ගැනීමක් ගැන තාම නිශ්චිත නැහැ. මොකද නැවත කොවිඩ් වැඩි වෙලා එහෙන් ලෙඩ්ඩු වැඩි වෙලා හොස්පිටල් ඉඩ නැහැ මරණ වැඩි වෙලා පේනවනේ යන තත්ත්වේ. ඉතින් ඒක නිසා පාසල් පටන් ගන්න එකක් ගැන රිසල්ට් එන දවසක් ගැන එහෙම නෑ කාලේ ওই විදිහට යනවා මේ ඔයගොල්ලන්ගේ උසස් පෙළ වයස මේ යන්නේ උසස් පෙළ කාලය තමයි මේ යන්නේ. ඒ හින්දා ඒ කාලේ ඔයගොල්ලෝ උසස් පෙළ සඳහා යොදා ගන්න. පොඩ්ඩක් හිතලා ඕනෑකම. මේ වැඩ ටික කරගෙන යනවා. දැන් මේ තුන්වෙනි පාඩම යන්නේ මේක තව දවස් දෙකකින් විතර ඉවර වෙනවා. ඊළඟට හතර ඔහොම යනවා ලස්සනට පාඩම් ටික. රිසල්ට් එනකොට පාඩම් පහක් විතර ඉවරලා තියෙයි. එතකොට ඉතින් ඉස්කෝලේ ගියත් එකයි නැතත් එකයි අපිට එතකොට මේ පාඩම් ටික ආවරණය කරගෙන විභාගෙ ලිව්ව හැකි. හරි. එහෙනම් නැවත ලබන සතිය අපි සම්බන්ධ වෙමු. ඔය අද කරපු ටික හොඳට 3-4 වතාවක් බලලා පාඩම් කරලා ලියලා තියන්න. මොකද නැත්තම් බෑ මේවා මේ අර අනිත් පාඩම් දෙකම වගේ නෙවෙයි මේක අමාරුයි. හරි. එහෙනම් හැමෝටම ආයෙ ගෝවන්. ජය වේවා.